නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සත්පුරුෂ කාරණේ පින්වතුනි අද දවසේදී අපි මේ විදියට පටිසම්භිදා අභිධර්ම පාඩම් මාලාවේ 6 වෙනි දේශනාව පවත්වන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපි මීට කලින් ඉඳන් කතා කරගෙන ආවා අභිධර්ම දේශනාවල සිත් ගැන. සිත් 89ක් තියෙනවා කියලා අපි කතා කරා. ඒ වගේ මේක තවත් බෙදෙනකොට 121ක් විදිහට කිව්වා. එතකොට මෙන්න මේ සිත් කියලා කියන්නේ පංචස්කන්ධයේ විඥාන උපාදාන ස්කන්ධේ. විඥාන ස්කන්ධය කියලා අපි දන්නවා. එතකොට මෙන්න මේ විඥානීය ගැන තමයි අපි මේ කතා කරගෙන සිත් පෙළියට කතා කරගෙන ආවේ. එතකොට මේ සිත් පෙළියේ අපි ඉස්සෙල්ලාම කතා කරා අකුසල් සිත් නේ. කාමාවචර සිත් තමයි ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ. ඒ කාමාවචර සිත්වල කාම ලෝකයේ අසුරු කරගෙන ඇති වෙන අකුසල් සිත් 12ක් ගැන අපි කතා කරා. ඒ තමයි ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2ක් විදිහට අපි කතා කරලා තියෙනවා. එතකොට මේ අකුසල් කියලා කියන්නේ දස අකුසල කර්මපතයන් සිදු වෙන්න පුළුවන් අපි කයෙන් වචනින් හිතෙන් කරන වැරදි සහගත දේවල් තමයි මේ අකුසල් සිත් විදියට පවතින්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් කරනවා නම්, අනුන්ගේ දේ ගන්නවා නම්, කාමයේ වර්ධය ඇසිරෙනවා නම් මෙන්න මේ අකුසල් සිත් 12 අරමුණු කරගෙන තමයි මේ 12 යොදාගෙන තමයි අපි අකුසලයක් කරන්නේ. ඒකට මේ සිත තමයි මූලික වෙන්නේ. මෙන්න මේ ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් අරමුණු කරගෙන තමයි අපි කරන තාක් කල් මේ ජීවිතේදී අකුසල් දේවල් කරන්නේ. ඒක කාම ලෝකයන් ඇසුරු කරගෙනමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා අහේතුක සිත් ගැන. අහේතුක සිත් 18ක් ගැන කතා කරා. මේවා අහේතුකයි කියලා කිව්වේ දැන් අර අකුසල් සිත් 12ට මුල් වුණා. හේතු වුණා ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මුල් තුනේ හේතු වුණා කියලා අපි කිව්වා. එතකොට මෙන්න මේ අහේතුක සිත් කියලා කියන්නේ මේ හේතු 6ක් තියෙනවා සාමාන්‍යයෙන් ඇති වෙන. ඒවා තමයි ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය කියන මෙන්න මේ හේතු 6 කිසිම විදිහකට මේ සිත් 18 යෙදිලා නැහැ. අන්න ඒ නිසා මේවට අහේතුක සිත් විදිහට අපි ගණන් ගන්නවා. ඉතින් ඒකේ අකුසල විපාක විදිහට අර කරපු අකුසල් වල විපාක ප්‍රතිසන්දි හරි ප්‍රවෘත්ති විදිහට හරි ලැබෙන විපාක සිත් අපි 7ක් ගැන කතා කරා. අකුසල් විපාක චක්කු විඥාන ආදී වශයෙන් කතා කරලා තියෙනවා. ඊට පස්සේ කුසල විපාක විදියට අර කරන කුසල් කර්ම වල විපාක විදියට අහේතුක විදියට විපාක ලැබෙන විදියට කතා කරලා තියෙනවා සිත් 8ක් ගැන. ඊට පස්සේ ක්‍රියාසිත කියලා කිව්වේ මේක ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ කිරීම මාත්‍රයක් විතරයි, විපාකයක් විදියට සිද්ධ වෙන්නේ, විපාකයක් එන්නේ නැහැ. ඉතින් මේකේ ක්‍රියාසිත වල දෙකක් ප්‍රධාන වශයෙන්ම පුතුජනයන්ට රහතන් වහන්සේලාට කියන ඕනෑම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ක්‍රියාසිත දෙකක් තමයි මනෝද්වාරා වජ්ජන සිත සහ පංචද්වාරා වජ්ජන සිත කියන එක. එතකොට මීට අමතරව හැතුණා රහතන් වහන්සේලාට විතරක් සිතක්. ඒ තමයි සෝමනස්සහගත අසතුප්පාද සිත. අන්න ඔය විදිහට අහේතුක සිත් 18ක් ගැන අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ කතා කරා එතකොට දැන් මේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි කියන මෙන්න මේ සිත් 30 අපි අඳුන්වනවා අසෝබන සිත් විදියට. අසෝබන ආකාරයෙන් යෙදෙන නිසා මේවා අසෝබන සිත් විදියට ගණන් ගන්නවා. ඊට පස්සේ අපි කතා කරා කාමාවචර කුසල් සිත් ගැන. කාම ලෝක ඇසුරු කරගෙන ඇතිවන සාමාන්‍ය කාම කුසල් වශයෙන් ඇතිවන සිත් ගැන. කාම ලෝකයේ ඇතිවන සිත් ගැන. මේ කුසල් සිත් ගැන. එතකොට ඒවා අපි කතා කරනකොට මේ කාමාවචර සිත් විදියට කතා කරනකොට මේවා 24ක් විදියට අපි කතා කරලා තියෙනවා. කාමාවචර කුසල් සිත් 8යි, කාමාවචර විපාක සිත් 8යි, ක්‍රියාසිත කාමාවචර වශයෙන් ඇති වෙන ක්‍රියාසිත 8ක් විදියට අපි කතා කරලා තියෙනවා. ඉතින් මේකදී ආර විශේෂයෙන්ම අපි දස කුසල් කරනකොට සාමාන්‍යයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාමයන් අරමුණු කරගෙන අපි කරනවා කුසල් කර්ම. එන්නේ කුසල දස කුසල් දන් දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම ආදී වශයෙන් මේ කුසල් කරනකොට කය, වචන, හිත කියන තුන්දොර මූලික කරගෙන මේ කුසල් කරනකොට ඒකට හේතු වෙනවා මෙන්න මේ කියන කුසාසිත 8. කාමාවචර කුසාසිත 8. ඊට පස්සේ ඒ කරපු
කුසාසිත 8න් කර්ම කරාට පස්සේ ඒවල විපාක විදියට ඊට පස්සේ කුසාසිත විපාක සිත් 8ක් අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේලාත් කෙලස් දුරු කරාට දන් දෙනවා, සීලේ මත පිහිටනවා, බණ භාවනා කරනවා, තවදුරටත් අනුන්ට උපකාර කරනවා, වත් පිළිවෙත් කරනවා, වන්දනාමාන කරනවා. මේවා කරන්න හේතු වෙනවා කාමාවචර ක්‍රියාසිත අරමුණු කරගෙන. උන්වහන්සේලාගේ මේ ක්‍රියාමාත්‍යක් විතරයි, විපාකයක් නැති නිසා මේවා කාමාවචර ක්‍රියාසිත විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට කාමාවචර, එතකොට ඒවා සෝබන සිත් විදිහට අපි ගණන් ගන්නේ. එතකොට මේ ඔන්න ඔය විදිහට කාමාවචර සිත් 54ක් අපි කතා කරා. 30යි 24යි. එතකොට 54ක් එනවා. ඊට පස්සේ අපි කතා කරන්න අදට යෙදලා තියෙන්නේ දැන් කාමාවචර කාම ලෝකේ අරමුණු කරගෙන ඇති වෙන සිත් ටික අපි කතා කරලා ඉවරයි. දැන් රූපාවචර සිත් ගැන කතා කරන්නයි අපිට තියෙන්නේ. රූපාවචර සිත් මේකත් ලෝකේ පවතින සිත් ටිකක්. දැන් එතකොට අපි කතා කරන්නේ කාමාවචර සිත් 54ක්. මේවා විපාක දෙනවා කාමාවචර භූමි 11ක. කාමාවචර භූමි 11 මොනවාද? ඒ තමයි සතර අපාය. සතර අපාය කියලා කියන්නේ නිරය, പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය කියන සතර අපාය. මේක අර අකුසල් සිත් 12න් අකුසල් කරලා අකුසල විපාක, අහේතුක සිත්වල තිබ්බ අකුසල විපාක තුලින් මේවල ප්‍රතිසන්දියත් ප්‍රවෘත්ති විපාකත් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ මනුස්ස ලෝකය දැන් අතන හතරක් තිබ්බා. සතර අපාය කියලා හතරයි. ඊට පස්සේ මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. මෙන්න මේ ටික එකතු වුණාම කීයක් එනවද? එතකොට තමයි 11ක් එනවා. මේ ඔක්කොම කාම ලෝක. රූප කාම කියලා කිව්වේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවා අරමුණු කරගෙන කාම වශයෙන් ඇතිවන සිත් නිසා ඒවල විපාක විදියට මේ කාම ලෝකයේ උප්පත්ති ගන්නවා කියලා අපි කිව්වා. එතකොට මේ කාමාවචර සිත් 54ක් ගැන අපි කතා කරා. ඊට පස්සේ මෙන්න මේ බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16 විපාක එන්නේ කොහොමද? බ්‍රහ්ම ලෝක 16 ප්‍රතිසන්දි ගන්න හේතු වන ඒවා තමයි රූපාවචර කුසල් කිරීම, ඒවල විපාක සිදු කර ගැනීම කියන ඒවා. එතකොට මේ රූපාවචර සිත් ගත්තොත් එහෙම ඒවා 15ක් අපි කතා කරනවා. රූපාවචර සිත් 15යි. ඒවා මොනවාද? රූපාවචර කුසල සිත් තියෙනවා 5ක්. රූපාවචර විපාක සිත් තියෙනවා 5ක්. රූපාවචර ක්‍රියා සිත් තියෙනවා 5ක්. මොන විදිහට අපි ඒක තේරුම් ගන්න. එතකොට මෙන්න මේ කාම අරමුණු කරන්නේ නැතුව කාමයන්ගේ ආදීනව දැකලා, කාමයන්ගෙන් ආදීනව දැකලා, අකුසලයන්ගේ තියෙන ආදීනව දැකලා මෙන්න මේ අමුදරු දැන් කාමයෝ කියලා කියන්නේ විවිධ රූප, ශබ්ද, සුවඳ, රස, ස්පර්ශ. මේවා රූප අරමුණු කරගෙන කාමයන් අපට ආස්වාදයක් තියෙනවා. ඇසට රූපයක් බැලුවම ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒව එකතු කරන්න දුක් විඳින්න වෙනවා. ඒවා පරිහරණය කරන්න දුක් විඳින්න වෙනවා. ඒවා විනාශ වෙනකොට දුක් විඳින්න වෙනවා. දරුවෝ මල්ලෝ, ගෙවල් දොරවල්, යාන වාහන මෙන්න මේ කාමයන් ඇසුරු කරගෙන අපි සැප ලැබුවට මේවා යම් වෙලාවක විනාශලා යනවා, දුකටපත් වෙනවා. මේව එකතු කරන්නත් බොහොම අමාරුයි. සමහරක් විට මේව නිසාම මරණයට පවාපත් වෙන්න පුළුවන්. අන්න එහෙම කාමයන්ගේ ආධිනව දකින කෙනෙක් මොකද කරන්නේ? මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ධානය වඩනවා. ධානය උපදවනවා. එතකොට මෙන්න මේ ධානය උපදව ගැනීම නිසා තමයි බ්‍රහ්ම ලෝක 16 උප්පත්ති ලබන්න හේතු වෙන්නේ.
එතකොට මේ ධානය වල පළවෙනියටම ඇති වෙන රූපාවචර සිත්. එන්න මේ රූපාවචර කුසල් සිත් උපදවා ගත්ත කෙනාට තමයි බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්න පුළුවන්. ඉතින් මේ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබනකොට ඉතින් මෙයාගේ හොඳ සමාධියක් දිනු කර ගැනීම නිසා කාමයන් අරමුණු කරගෙන නෙමෙයි සමාධියන් ධාන සමාධියන් අරමුණු කරගෙන තමයි මේ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්නට හේතු වාසනා වෙන්නේ. එතකොට අපි ටිකක් කතා කරමු. අපි කොලයක් දීලා තියෙනවා. ඒ කොලයක් අරමුණු කරගෙන මේ අපි සාකච්ඡා කරගෙන යමු. දැන් එහෙනම් මේ විදිහට අපි chart එක අරගෙන මේක තුලින් අපි කතා කරගෙන යමු. හරි. එතකොට මෙන්න මේ විදිහට රූපාවචර සිත් 15ක් ගැන අපි කතා කරනවා. මේකදී ගොඩාක් විස්තර දැනගන්න ඕනේ. මේ සිත්ජන විතරක් දැනගත්තා නම් ඇති. එතකොට මේ පළවෙනියටම තියෙනවා පංචදා ඥාන ભેදේන රූපාවචර මානසං පුඤ්ඤපාක ක්‍රියා ભેදා තම් පංචදසදා භවි. එතකොට මේක කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා වශයෙන් රූපාවචර සිත ධාන ભેදයෙන් පංච විදය. තවද කුසල විපාක ක්‍රියා ભેදයෙන් 15 වැදෑරුම්ය කියලා තියෙනවා. එතකොට මෙන්න මේ රූපාවචර සිත් ගත්තාම මේකේ තියෙන්නේ අංග පහක්. දැන් අපි කාම ලෝකයේ අසුරු කරගෙන ජීවත් වෙනකොට රාගසිත, ද්වේෂසිත, මෝහසිත විවිධ සිතුවිලි ගොඩක් එක්ක තමයි ජීවත් වෙන්නේ. චිත්තචෛතසික විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. හැබැයි මේ ධානසිතක් උපදවා ගත්ත කෙනාගේ විශේෂ වශයෙන්ම ඇති වෙන්නේ එයා තුල පිහිටනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග මෙයාගේ මේ ධානයත් එක්ක ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ පළවෙනි රූපාවචර කුසල සිත් තියෙනවා 15ක්. ඒව තමයි අපි නිකන් පාළි කියාගෙන යන් ඊට පස්සේ අපි තේරුම් ගමු. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන කුසල සිත. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ඥාන කුසල සිත. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ඥාන කුසල සිත. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ඥාන කුසල සිත. ඊට පස්සේ පස්වෙනි එක තියෙනවා උපේක්ෂා ඒකාග්‍රතා සහිත පංචම ඥාන කුසල සිත. ඔන්න ඔය විදිහට කුසල සිත වශයෙන් පහක් ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒකේ විපාක සිත් කියලා කියන්නේ ඒ නමින්මයි මේක තියෙන විපාක සිතුත්. හැබැයි තේරුම් ගන්න ඕන අර කරපු කුසල් වල විපාක විදියට ඇති කරන්නේ මේ සිත් වලින්. මෙතනදී ඒ ධානය උපදවනවා මේ සිත් වලින්, මේ කුසල සිත් වලින් ධානය උපදවනවා. ඒකේ විපාක විදියට ප්‍රතිසන්දි හෝ ප්‍රවෘත්ති විපාක ඇති කරන්නේ මෙන්න මේ රූපාවචර විපාක සිත් පහෙන්. ඊට පස්සේ මේ රහතන් වහන්සේලා ඉන්නවනේ කොටස් දෙකක්. ඒ තමයි සමත යානික වශයෙන් ගිහිල්ලා නැත්නම් විපස්සනා යානික වශයෙන් ගිහිල්ලා. ඒ කියන්නේ සමත යානික විදියට කියන්නේ සමහරක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා කවුරු හරි කෙනෙක් මේ විදියට ධර්මීය කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනස්කාර ධම්මං ධම්පතිපත්ති කියන පුරමින් මේ සෝවාන් මේ උන්වහන්සේ ඉස්සෙල්ලාම සමාධිය දියුණු කරනවා. යම් කිසි සීලයක පිහිටලා ඉස්සෙල්ලා ඊට පස්සේ 40 ආකාර කමඨහන් තියෙනවා. සිත සමාධිගත කරන්න. ඒ තමයි ඔය ආනාපාන සති මෛත්‍රී ආදී මේ කමඨහන් 40ක් තියෙනවා. මේවා ගැන අපි පස්සේ කම්මස්ථාන කොටස කියලා කොටසක් අපි මේ අභිධර්ම පාඩම් වල පස්සේ තියෙනවා. අපි ඒව එතනදී කතා කරමු. දැන්ට මතක තියාගන්න කමඨහන් 40ක් තියෙනවා. තමන්ගේ විවිධ චරිත ස්වභාවයෙන් යුතු චරිතයක් නේ තියෙන්නේ අපිට. සමහරුන් ඉන්නවා රාග චරිත. සමහරුන් ද්වේෂය අධික නිසා ද්වේෂ චරිත. සමහරුන්ගේ මෝහය අධික නිසා මෝහ චරිත. සමහරුන්ගේ විතර්කය අධික නිසා විතර්ක චරිත. සමහරක් කට්ටියගේ ප්‍රඥාව අධික නිසා ප්‍රඥා චරිත. ඔන්න ඔය විදිහට එක එක්කෙනාගේ ස්වභාවය, ඉන්ද්‍රියන්ගේ බලවත්භාවය මත චරිත ස්වභාවය වෙනස් වෙනවා. එතකොට මේ චරිත ස්වභාවයට ගැළපෙන්න බුදුන් වහන්සේ කමඨහන් දීලා තියෙනවා. ඒවා 40ක් තියෙනවා කමඨහන් අරමුණු. සිත සමාධිගත කරන්න තියෙන අරමුණු 40ක් තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේලා සමහර රහතන් වහන්සේලා මේ සමතයානික කරනකොට උන්වහන්සේලා ඉස්සෙල්ලා සිත එකඟ කරගන්නවා, සමාධි කරගන්නවා, මේ ධානය උපදවා ගන්නවා. රූපාවචර අරූපාවචර ධානය උපදවා ගන්නවා.
එහෙම ධානය උපදවාගෙන සිතුවිලි අඩු කරගෙන හොඳ විපස්සනා කරන්න භූමියක් හදාගෙන උන්වහන්සේ ඊට පස්සේ තමයි විපස්සනා භාවනා කරලා නිවන් දකින රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒ කට්ටිය තමයි අර සමත යානික විදිහට කියන්නේ. ඊට පස්සේ මේ විපස්සනා යානික කියලා කියන්නේ උන්වහන්සේලා මේ සමාධි භාවනාවක් දියුණු කරන්නේ නැහැ. අර කියන ධාන ආදී වශයෙන් රූපාවචර අරූපාවචර ධාන උපදවන්නේ කෙලින්ම විපස්සනා භාවනා කරනවා. සතිපට්ඨානෙ වඩනවා. කෙලින්ම විපස්සනාව කරලා ඒ තුලින් කෙලෙස් උන්වහන්සේලාගේ නැති වෙනවා. ඒ කෙලෙස් නැතිවීම සිද්ධ වුණා. හැබැයි උන්වහන්සේලාට අර අෂ්ට සමාපatti ආදී නැහැ. හැබැයි උන්වහන්සේලා මේ රහත් භාවයට පත් වෙලා මොකද කරන්නේ? නැවත ධානය උපදවනවා. මේ ධානය උපදවා කරනවා කියන එක අභිඥා උපදවනවා කියන එක කෙලෙස් දුරු කරා කියන එකක් නන් නෙමෙයි. රහත් භාවය කියන්නේ එක දෙයක්. ධානය උපදවනවා අභිඥා උපදවනවා කියන්නේ තවත් එකක්. එතකොට මේ උන්වහන්සේලා මොකද කරන්නේ? අර රහත් භාවයට පත් වෙලා විපස්සනා විතරක් කරලා රහත් වුණා. ඊට පස්සේ මේ ධානසෝ විඳින්න කියලා හරි නැත්තම් අභිඥා උපදවන්න කියලා හරි මෙන්න මේ සමාධි භාවනා වඩනවා. ධානය උපදවනවා. අන්න එතකොට මේ රහතන් වහන්සේලා මේ ධානය උපදවා කියලා නැවත උප්පත්තියක් ඇති කරන්න විපාකයක් ඇති කරන්න විදියක් නැහැනේ. කර්ම සකස් වෙන්නේ. අන්න එතකොට මේ රහතන් වහන්සේලා ධානය උපදවනවා නම් උන්වහන්සේලාට ඇති වෙන්නේ මෙන්න මේ රූපාවචර ක්‍රියාසිත පහ. ඔන්න ඕක අපි දැනගෙන හිටියාම හරි. ඊට පස්සේ මේ ධානසිත ඇති වෙනකොට මේකේ තියෙනවා එතකොට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ධානයක් කියන්නේ මොකක්ද? මෙන්න මෙතන තියෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංගයන්ගේ එකතුව ධාන නම් වෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහේ එකතුවට අපි කියනවා ධානයක් කියලා. ඊට පස්සේ දෙවෙනි කාරණේ තියෙනවා අරමුණ ලංව බලන්නේද ධාන නම් වෙනවා. ඒ කියන්නේ අරමුණ, ඒ කියන්නේ කමඨහන් අරමුණක් අපි ගන්නවානේ. දැන් උන කසින නිමිත්තක් ගන්නවා. නිල් වලින් හදපු කසින නිමිත්තක්. ඒක හොඳට බලලා ඒක ආරම්භණං උපනිජ්ජායන්තිති ඥාන. අරමුණ හොඳට මේ ලංව බලනවා. අරමුණ හොඳට විමසනවා. අරමුණ තුල බැස ගන්නවා. අරමුණේම සිත එකඟ කරනවා කියන අදහසිනුත් ධාන කියලා කියනවා. ඊට පස්සේ විරුද්ධ ධර්මයන් දවාලන්නේ නෙවෙයි ධාන කියලා කියනවා. විරුද්ධ ධර්මයන් කියලා කියන්නේ හිතේ සමාධිය නැති කරන්න හේතු වන විරුද්ධ ධර්මයන් තමයි කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව කියන නීවරණ ධර්ම. කාමච්ඡන්දේ කියලා කියන්නේ කාමයල්ම, ව්‍යාපාදේ කියලා කියන්නේ තරහ, තීන මිද්දේ කියලා කියන්නේ හිත හැකිලෙනවා, මැලිකම, උද්ධච්ච කුක්කුච්චේ කියලා කියන්නේ පසුතැවෙනවා නැත්තම් හිත විසිරෙනවා, විචිකිච්ඡාව කියන්නේ සැකය. මෙන්න මේ කාරණා පහ අප ළඟ තියෙනවා නම් ධාන සිත එකඟ කරන්න බෑ. එතකොට මෙන්න මේ නීවරණ ධර්මයන් යටපත් කරනවා, දවල දානවා, විනාශ කරනවා කියන අර්ථිනුත් ධාන කියලා කියනවා. ධානයක් උපදවන්න නම් මෙන්න මේ නීවරණ යටපත් කරන්න ඕන. දවල දාන්න ඕන. අන්න ඒ නිසාත් අපි ධාන කියලා කියනවා. එතකොට මේ ධානයක තියෙන අංග තියෙනවා අපි කතා කරා පහක් තියෙන්න ඕන කියලා. එතකොට මේ ධාන අංග පහ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඒ තමයි මම මෙතනම ලියන්නම් ධානාංග. පළවෙනි එක තමයි විතර්කය. දෙවෙනි එක තමයි ਵਿਚාරය. තුන්වෙනි එක තමයි ප්‍රීතිය. හතරවෙනි එක තමයි සුඛය. පස්වෙනි එක තමයි ඒකාග්‍රතාවය. අපිට මේ ධානාංග ටික දැනගත්තාම මේක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. එතකොට ධානයක තියෙනවා නම් තියෙන්නේ ධානයක් උපදවා ගත්තා නම් යම් කෙනෙක් තුළ තියෙන්නේ මෙන්න මේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහ තමයි තියෙන්නේ. ඒකනේ ගොඩක් වෙලාවට අපිට මේ කාමයන් කියලා කියන්නේ පොඩි ආස්වාදයක් තියෙන දෙයක් විතරයි. එතකොට මේ කාමයන් එකතු කරන්ට රස්සාව මේ ඉගෙන ගන්න ඕන අවුරුදු ගාන ඊට පස්සේ රස්සාවල් කරන්න ඕන මහන්සියලා එහෙම තමයි හොයාගන්නේ ඕවා. ඉතින් ඒවා ගෙදරට ගෙනාම ටිකක් පරිහරණය කරනවා. ඊට පස්සේ ඒවා නැවත කැඩෙනවා, බිදෙනවා, ඕවා හොරහතුළු ගන්නවා. එතකොට දුක ඇති වෙනවා, කලකිරීම ඇති වෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා.
බලන්න මේ කාමයන්ගේ තියෙන ආස්වාදයේ බොහොම පොඩ්ඩයි ආදීනව වැඩි. එතකොට මේ නුවණ තියෙන මිනිස්සුયો කල්පනා කරනවා මෙන්න මේ අල්ප ආස්වාදයක් තියෙන මහා දුකක් තියෙන මේ කාමයන් කෙරෙහි ඇල්මක් තියෙන එක මහා දුකක්. ඒක ආදීනවයක්. මෙහෙම ආදීනව දැකලා ඒ කට්ටිය මොකද හිතනවා මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්මෙන් අයින් වෙලා ඉන්න ඕන. අයින් වෙලා ලබන සුවයක් ලබන්න ඕන. එහෙම කියලා හිතලා තමයි මෙන්න මේ ධාන ලබන්න මිනිස්සුયો පෙළඹෙන්නේ. දැන් අපි දන්නවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර ඒ කියන්නේ සුමේද තාපසය වෙලා ඉන්නකොට තමන්ගේ දෙමාපියන්ගෙන් පරම්පරාවෙන් විශාල ධනයක් අයිති වෙලා තිබ්බා. ඉතින් මෙයා මොකද කරේ? මෙයා කල්පනා කරා මගේ අම්මවත් තාත්තවත් ඥාතිවත් කවුරුත් මේ ධනෙ මෙච්චර තිබිලත් අරන් ගිහිල්ලා නැහැ පරලෝ ජීවිතේට. මංවත් අරන් යන්න ඕන. ඒ කට්ටිය මෙච්චර ධනෙ තිබිලත් තෘප්තියක් නැතුව තමයි ජරා ව්‍යාධි මරණ දුකටපත් වෙලා විනාශ වෙලා ගියේ. ඉතින් මං එහෙම කරන්න ඕන නැහැ. මේ කාමයේ පරිහරණය කරාට කවදාවත් කෙලවරක් දකින්න බෑ. අන්න ඒ නිසා මම මීට වඩා වැඩි සුවයක් ලබා ගන්න ඕනේ කියලා මෙයා මොකද කරන්නේ? මේ රජතුමාට දැනුම් දීලා මේ නගර වාසීන්ට පණිවිඩයක් ඇව්වා කැමති කෙනෙක් ඇවිල්ලා මේ ධනෙ තියෙනවා අරන් යන්න කියලා. ඉතින් මිනිස්සුયો ගැල් පිටින් විවිධ වාජන පිටින් මේ රන් රිදී මුතුමැණික් ආදී දේවල් අරගෙන යනවා. මෙයා ඒක බලාගෙන බොහොම සතුටු වුණා. ඉතින් මෙයා මෙහෙම දානයක් දීලා මෙයා මොකද කරේ? තාපස පැවිද්දෙන් පැවිදි වෙලා වනගත වෙලා අර තමන් විසින් කරන ලද දාන ආදී මෙනෙහි කරමින් ඒ වගේම සීලයක් හොඳට ආරක්ෂා කරගෙන කාමයන්ගේ ආදීනව දැකලා අකුසල ධර්මයන් ගැන හිතන්නේ නැතුව කාමයන්ගෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහාරයන් කියන භාවනා කමඨහනක් මෙනෙහි කරමින් මෛත්‍රී භාවනාව, බ්‍රහ්ම විහාර භාවනාව වඩලා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත මේ ප්‍රථම ධානයටපත් වුණා. ඊට පස්සේ දෙවෙනි ධානයට යනකොට වෙන්නේ මේ විතර්කය අයින් කරනවා. දෙවෙනි ධානයේදී වෙන්නේ විතර්කය අයින් කරනවා. එතකොට දෙවෙනි ධානය දැන් විතර්කය අයින් කරන්නේ මෙන්න මේ විදිහට දෙවෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ධානයටපත් වෙනවා. හතරවෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ ওই රූපාවචර ධානනේ හතරවෙනි ධානය, ඊට පස්සේ පස්වෙනි ධානය, ඊට පස්සේ රූපාවචර ධාන පහයි. ඉතින් ඒක උපදවලා එතුමා කරේ මේ අරූපාවචර ධාන උපදවන්න යෙදුණා. ඉතින් ඊට පස්සේ ඒ සුවේන්ම උන්වහන්සේ ඒ සමාධි ධාන සුවේන්ම වාසය කරනවා. ඉතින් ධානයේ සම්බන්ධ කෙනෙක්ට උදේ ඉඳගත්තාම හවස් වෙනකම් පවා ඉන්න පුළුවන්. කෑම බීම නැහැ කියලා කාගවත් කරදරයක් මුකුත් නැහැ. කැලේ හිටියත් කොහේ හිටියත් අර ධාන සුවේන් වාසය කරන්න පුළුවන්. රාග සිතුවිලි එන්නේ නැහැ. ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි එන්නේ නැහැ. වෛර ක්‍රෝධ සිතුවිලි මුකුත් එන්නේ නැහැ. තියෙන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ආදී ධානාංග. නැත්තම් ඒවා තවත් දුරු කරගෙන දැන් මේ අරූපාවචර මට්ටමට එනකොට තියෙන්නේ උපේක්ෂා, ඒකාග්‍රතාව කියන අංග ටික විතරයි. ඉතින් බලන්න මේ ධාන උපදවනවා කියන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණයක් කියලායි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා කියන්නේ මේ ධාන සුව ලබා ගන්න එක. ඉතින් බුදුන් වහන්සේත් වර්ණනා කරලා තියෙනවා මේ ධාන උපදවා ගන්න එක. මොකද කාමයන්ගෙන් අයින් වීම. ඊට පස්සේ මම කියලා දෙන්නම් මේ විතර්කය කියන්නේ මොකක්ද? දැන් මේ විදිහට කාමයන්ගේ ආධිනව දැකලා යම් කෙනෙක් මොකද කරන්නේ? දැන් අපි කතා කරන්නේ සුමේද තාපසතුමා. ඉතින් මේ සුමේද තාපසතුමා කරන්නේ ඔන්න මෛත්‍රිය වඩනකොට කවුරු හරි කෙනෙක් අරමුණු කරගෙන, තමන් විශාල ගරු කරන කෙනෙක් අරමුණු කරගෙන ඉස්සල්ලාමත් මෛත්‍රී භාවනා කරනකොට එහෙමයි කරන්න ඕන. වඩාත්ම ඇලුම් කරන කෙනෙක් ගන්නෙත් නෑ අරමුණක් විදියට. වඩාත් තරහ කෙනෙක් ගන්නෙත් නෑ. බොහොම ගෞරවනීය කෙනෙක් අරගෙන තමයි මෛත්‍රී ඉස්සල්ලා දිනු කරන්නේ. ඉතින් මෙයා ඔන්න ඔය විදියට ගෞරවනීය කෙනෙක් අපි අරමුණු කරගන්න ඕන. දැන් ස්ත්‍රියක් නම් පුරුෂයෙක් ගන්නෙත් නෑ ඉස්සල්ලා. පුරුෂයෙක් නම් ස්ත්‍රියක් ගන්නෙත් නෑ. ඒ වගේම මරුණු කෙනෙක් අරමුණු කරගන්නෙත් නෑ. ඔන්න ඔය විදියට මෛත්‍රී කරන්න සුදුසු අරමුණක් ගෞරවනීය කෙනෙක් අරගෙන අපි ඒක අරමුණු කරගෙන විශාල මෛත්‍රී සිතක් ඇති කරගෙන මෛත්‍රියේ තියෙන ආනිසංස මෙනෙහි කළා වෛරයේ තියෙන ආදීනව දකිමින් අන්න මෛත්‍රී වඩන්න ඕන. එතකොට
ඒ රූපේ අරමුණු කරගෙන ඒ පුජ්‍යලේ අරමුණු කරගෙන මේ පින්වතා වෛරණු විත්වා තරහණු විත්වා නිදුක් නිරෝගී විත්වා සෝපත් විත්වා කායික මානසික සුවේ ඇති වේවා. ඔන්න ඔය විදිහට මොකක් හරි කමන්නේ වචන අරගෙන මෛත්‍රී සිත දියුණු කරනවා. කොහොම එකින් එකට කරගෙන යද්දි තමයි ධානය උපදෙන්නේ. එතකොට බලන්න අපි අර සෝපත් වේවා කියන වචනේ ගන්නකො. දැන් අපි මේ ධානය උපදවන්න මොකද කරන්න කියන එකයි මම මේ කියලා දෙන්න යන්නේ. එතකොට මෙන්න මේ මෛත්‍රිය වඩනකොට අපි මේ සෝපත් වේවා කියන වචනේ ගත්තා කියන්නකො. ඒ සෝපත් වේවා කියන වචනේ අරගෙන අපි මොකද කරන්නේ? මේ සෝපත් වේවා කියන වචනේ නැවත නැවත සිතට නංවනවා. අරමුණ ඒ ගත්ත අරමුණ මේ මෛත්‍රී අරමුණ සිතට නැවත නැවත නංවන්න ඕන. සිතට නැවත නැවත නංවනවා. දැන් ඔන්න සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා. ඔන්න ඕක අරමුණ සිතට නැංවීමට තමයි අපි මේ විතර්කය කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලාම භාවනාවක් කරන්න ගන්නකොට මේ විතර්කය තමයි කරන්න ඕනේ. විතක්කයයි ਵਿਚාරයයි කියන එක. දැන් අර විදිහට මේ සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා කියන වචනේ අපි එක දිගටම කියනවා. අන්න ඒකට තමයි විතර්කය කියලා කියන්නේ. විතර්කය කියලා කියන්නේ අරමුණ සිතට නැංවීම. ඔන්න ලියා ගන්න. අරමුණ සිතට නැංවීම. ඒ අරමුණ නැවත නැවත සිතට නංවනවා. නැවත නැවත සිතට ඒක මතක් කරලා දෙනවා. ඔන්න ඔය විදිහට මේ විතර්කයේ නිතරම නොකඩවා කරන්න ඕන. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. සමාධි භාවනාව වඩනවා නම් විතර්කයේ බොහොම වේගයෙන් හරි අර ඒක පිට යන්නේ වෙන විතර්ක ගන්නෙ නැතුව මේ විතර්කයේම සිතට නංවන්න ඕන. ඒකට තමයි විතර්කය කියලා කියන්නේ. එතකොට මේ විතර්කය අපි මනසට දානකොට මොකද වෙන්නේ? මනස විසින් මේක පොඩ්ඩක් මෙනෙහි කරනවා. ඒ ගත්ත සෝපත් වේවා කියන වචනය ගැන පොඩ්ඩක් හිත විසින් පිරිමැදීමක් කරනවා. අරමුණ මෙනෙහි කිරීමක් කරනවා. අරමුණ පිරිමැදීමක් කරනවා. ගත් අරමුණ පිරිමැදීම නැත්තම් අපිට කියන්න පුළුවන් අරමුණ සිතට නංවනවා. ඒ සිතට නැග්ගපු අරමුණ ගැන විමසනවා. ඒක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. අරමුණ සිතට නංවන විතර්කේ ඒ විතර්කයෙන් අරමුණ සිතට නැංගුවාම ඒක ගැන විමසලා බලනවා. ඒක ස්පර්ශ කරනවා. සිත විසින් ඒක මේ අරමුණ ස්පර්ශ කරනවා. ඒකට තමයි ਵਿਚාරය කියලා කියන්නේ. අරමුණ සිතට නංවනවා විතර්කේ ඒ ගත්ත අරමුණ විමසලා බලන එකට කියනවා ਵਿਚාරය. දැන් ඔන්න සූපත් වේවා කියනකොට අපි ඒක මෙනෙහි කරලා බලනවා. ඔන්න හැබැයි ආයිත් මේ සූපත් වේවා කියන විතර්කයේ තියෙන සමහර කෙනාට අපි මෙනෙහි කරන්න වෙන දෙයක් වෙන්න පුළුවන්. අන්න ਵਿਚාරය වෙන දෙයකට ගිහිල්ලා. දැන් අපි කරන්න ඕන මේ දෙකම එකක් කරන්න ඕන. විතර්කයේ විදිහට අරමුණු ගැනීම කරන්නටත් ඕන සිතට නැංවීම. ඒ නංගු අරමුණ මෙනෙහි කිරීමත් කරන්න ඕන. ਵਿਚාරයත් කරන්න ඕන. එතකොට විතර්කය කියන්නේ අරමුණ සිතට නංවනවා. විචාරය කියලා කියන්නේ ඒ ගත්ත අරමුණ විමසනවා, පිරිමදිනවා, ස්පර්ශ කරනවා සිත විසින්. ඔන්න ඔය විදිහට විචාරය කියන්නේ ඔන්න ඔය කාරණේ. මෙන්න මේ විදිහට අරමුණ නැවත නැවත සිතට නංවලා නැවත නැවත අරමුණම මෙනෙහි කරන්න ගත්තා. මේ විචාරය හොඳට වැඩ කරන්න ගන්නවා. විතර්කයේ දියුණු වෙලා ඒ තුලින් විචාරය තුලින් මේක හොඳට මෙනෙහි වෙනවා. සූපත් වේවා, සූපත් වේවා, සූපත් වේවා. සූපත් වේවා කියන වචනේ අපි නැවත නැවත සිතට ගන්නවා. විතර්කයේ ඒ ගත්ත අරමුණ විමසනවා, පිරිමදිනවා, අරමුණ ස්පර්ශ කරනවා, විමසලා බලනවා කියන එක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ਵਿਚාරය කරනකොට අන්න ඒ තුලින් අර සූපත් වේවා කියන වචනේ හොඳට මෙනෙහි වෙනකොට අන්න හිතේ පිනායමක් ඇති වෙනවා. මේ අරමුණ හොඳට වැටහෙනකොට ඒ ਵਿਚාරය තුලින් අරමුණ හොඳට වැටහෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතියක් සිතේ හට ගන්නවා. අන්න ඒක තමයි ප්‍රීතිය කියලා කියන්නේ. අරමුණේ සිත පිනා යෑම. ප්‍රීතිය කියන්නේ අරමුණෙහි සිත පිනා යෑම. ඒ ගත්ත අරමුණ හොඳට ਵਿਚාරය වෙනකොට අන්න හොඳට තේරෙනවා අන්න මෛත්‍රිය. මෙයා සූපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා මේක හොඳට අපේ මනසින් තේරෙන්න ගන්නකොට අන්න විශාල ප්‍රීතියක් හිතේ ඇති වෙනවා. ප්‍රීතිය. අන්න ඒක කියනවා අරමුණේ සිත පිනා යෑමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ අරමුණේ මේ ප්‍රීතිය හොඳට ඇති වෙනකොට අරමුණේ සිත පිනා යනකොට මොකද වෙන්නේ? අර කය සිත සැහැල්ලු වෙනවා. අන්න ඒකනේ කිව්වේ මම මේ ධානය උපදවා ගත්ත කෙනාට මේ කය බොහොම සැහැල්ලුයි. හිත බොහොම සැහැල්ලුයි.
මේ බාඩි වෙලා හිටියා කියලා පැය ගාණක් වුණත් දැනෙන්නේ නැහැ. ඇයි අර ප්‍රීති ආදී දේවල් නිසා අර කය බොහොම සැහැල්ලු භාවයට පත් වෙලා තියෙනවා. අන්න එතකොට සුඛය කියලා කියන්නේ අර අරමුණේ සිත පිනා යෑම නිසා කය සිත සැහැල්ලු වෙනවා. ඔන්න ඔය කියන කාරණේ සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ හැම ධානයකම හැම රූපාවචර අරූපාවචර හැම ධානයකම තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඒකාග්‍රතාවය. අරමුණේ සිත එකඟ වීම. ඒකාග්‍රතාවය කියන්නේ අරමුණෙහි සිත එකඟ වීම. ඒ කියන්නේ ගේ ගත්ත සෝපත් වේවා කියන වචනේ දැන් විතර්කයක් හොඳට වෙනවා. ਵਿਚාරයේ ගන්න හැම අරමුණක්ම විචාරයක් වෙනවා. ඒ විචාරය නිසා හිතේ පිනායමක් වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය නිසා කයසිත සැහැල්ලු වෙනවා. අන්න අරමුණ තුලම සිත පවතිනවා. වෙන දේවල් ගැන නැහැ දැන් සිතුවිලි. වෙන දේවල් ගැන සිත එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ මේ මෛත්‍රිය තුලම. ගත්ත අරමුණ තුලම සිත එකඟ වෙනවා. ඔන්න ඔය කියන ධානාංග පහ මේ අංග පහ මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ හොඳට සිත තුළ ක්‍රියාත්මක වුණා නම් අන්න එයා ප්‍රථම ධානලාභී පුජ්‍යලෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දැන් මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක තේරුණා නම් මේ ප්‍රථම ධානය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ධානයේදී මොකද වෙන්නේ? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සිත්තේ ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළමු ධාන සිත. ඕක තමයි අරූපාවචර පළවෙනි සිත. ඊට පස්සේ දෙවෙනි ධානයට යන්නේ කොහොමද? දැන් අපේ ස්වභාවයක් තියෙනවනේ. කොච්චර සැප දෙයක් ලැබුණත් ඒක හැම වෙලෙම ඉන්න බෑ. ඒ දෙයක අපි වැඩි කාලයක් ඉන්නකොට ඒ කොච්චර සැපවත් දෙයක් වුණත් එපා වෙනවා. ඔන්න කිසියම් දෙයක් නැති කෙනාට බයිසිකලයක් වගේ හම්බුනහම එන සැපයි. හැබැයි ඕක ටික කාලයක් පාවිච්චි කරනකොට ඕක එපා වෙනවා. ඕකේ ආදීනව පේන්න ගන්නවා. ඊට පස්සේ වෙන දෙයක් ගැන හිතනවා. අන්න ඒ වගේ තමයි දැන් මෙයාගේ කාමසිතුවිලි නැතුව ප්‍රථම ධානයේ උපදවලා ගන්නකොට යා තුල ක්‍රියාත්මක වෙන්නේ අංග පහයි හිතේ. ඒ තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන අංග ටික. හැබැයි මෙයා මේක වැඩි කාලයක් ඉන්නකොට මෙයාට මේ විතර්කයේ හරි කරදරයක් විදිහට තේරෙනවා. ඇයි විතර්කයෙන් කරන්නේ නැවත නැවත අරමුණ ගන්න එපයි සිතට නංවන්න එපයි. සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියනවා. ඉතින් මේක අර ටිකක් සුවේට යනකොට වැඩි ගොඩක් වෙලා කරනකොට මේක මහා කරදරයක් විදිහට තේරෙනවා. මේක ඕලාරික දෙයක් විදිහට තේරෙනවා. මේක ආදීනමයක් විදිහට තේරෙනවා. මෙන්න මේ විදිහට ඕලාරික විදිහට ආදීනමයක් විදිහට දකිනකොට මෙයාට හිතෙනවා මේ විතර්කේ නැති වෙනවා නම් හොඳයි. මෙන්න මේ විදිහට විතර්කයේ තියෙන ආදීනව දකින්නකොට මොකද වෙන්නේ? මේ විතර්කයේ නැතුව අර කෙලින්ම විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන කුසල සිතටපත් වෙනවා. දැන් මේ දෙවෙනි ධානයේදී වෙන්නේ 아무තු දෙයක් නෙමේ. අර විතර්කයේ ආදීනව දැකලා ඒක අයින් කරලා ඊට පස්සේ මේ දෙවෙනි ධානයේදී ඇති වෙන්නේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන විතරක් අංග හතර ඇති ධානයකටපත් වෙනවා. ඔන්න ඔය විදිහට තුන්වෙනි ධානය ගත්තාම මොකද වෙන්නේ? අර ප්‍රීතිය දැන් හොඳට ප්‍රකටයි. දැන් තියෙන්නේ දෙවෙනි ධානයේදී ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. දැන් ඕකෙත් කාලයක් ඉන්නකොට මෙයාට තේරෙනවා මේ ප්‍රීතියක් කියන්නේ සිත නිතරම පිනායනවා. ඉතින් මේකත් මහා කලදර දෙයක්. ඕලාරික දෙයක් විදිහට තේරෙන්න ගන්නවා. මෙහෙම තේරෙනකොට මේකේ ආදීනව වැටහෙනකොට මේක නැතු වුණා නම් හොඳයි කියලා හිතෙනවා. මේ ධානලාභියට මේ විදිහට හිතෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය කියන මේ ආදීනව දකින්නකොට මේක අයින් වෙනවා. ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතාව මේ සහිත හතරවෙනි ධානයට යනවා. දැන් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානයේ තිබ්බා. ඊළඟට විචාරයේ ආදීනව දැකලා මොකද කරන්නේ? ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානයට ගියා. තුන්වෙනි ධානයට ගියාම දැන් සුඛේ ගොඩක් ඕලාරිකව තේරෙනවා. ඒක ආදීනයක් විදිහට තේරුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රීතියත් අතහැරලා සුඛයයි ඒකාග්‍රතාවයි සහිත චතුත්ථ ඥානයට එයාගේ සිතපත් වෙනවා. ඊට පස්සේ පස්වෙනි ධානයේදී වෙන්නේ මේ සුඛය කියන එකත් මහා කරදරයක් විදිහට තේරෙනවා. ඕලාරික දෙයක් විදිහට තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා උපේක්ෂාවත් ඒකාග්‍රතාවයත්
කියන උපේක්ෂා වේදනාවත් ඒකාග්‍රතාවයක් තියෙන පස්වෙනි ධානයේට මෙයාගේ සිතපත් වෙනවා. ඉතින් අපි ඔය සූත්‍ර කතා කරනකොට ධාන 4යි කතා කරන්නේ. හැබැයි අභිධර්මයේ ඉගෙන ගන්නකොට ධාන 5 ආකාරයකට අපි කතා කරනවා. ඒකයි මෙතන වෙනස. එතකොට ඔන්න ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහත් එක්ක තියෙන පළවෙනි ධානය. ඊළඟට විතර්කය අයින් වෙලා විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානය. ඊළඟට විචාරය අයින් වෙලා ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානය. ඊට පස්සේ ප්‍රීතියත් අයින් වෙලා සුඛ, ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ ඒ සුඛයත් අයින් වෙලා උපේක්ෂාවත් ඒකාග්‍රතාවයක් තියෙන පස්වෙනි ධානයට යගේ සිතපත් වෙනවා. එතකොට ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ කුසල් සිත මේ ධානය උපදවනකොට ඇති වෙන සිත් ටික තමයි මේ පහ. රූපාවචර කුසල් සිත් පහ. ඕක විපාක දෙනකොට බ්‍රහ්ම ලෝකවල විපාක දෙන්නේ මේ රූපාවචර විපාක සිත් පහේ. ඒ කියන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ඥානයේ යම් කුසල් සිත යම් කෙනෙක් උපදවා ගත්තා නම් මරණාසන්න මොහොතේදී ඒ සිතෙන් වාසය කරොත් ඒක අරමුණු කරගෙන එයා මේ රූපාවචර විපාක වල මේ පළවෙනි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ඥාන විපාක සිතෙන් යා ඒ අදාළ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ගන්නවා. ඊට පස්සේ දෙවෙනි ධානයේ උපදව කෙනා ඒ කුසලයේ දිනු කරගෙන මරණාසන්න මොහොතේදී ඒක පිරෙහෙන්නේ නැතුව තියාගත්තොත් එයා මෙන්න මේ දෙවෙනි විපාක සිතෙන් විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන විපාක සිතෙන් එයා ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. ඔන්න ඔය විදිහට ඒ කුසල් සිත් වලට අදාළව විපාක සිත් සකස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා රහතන් වහන්සේලා මෙන්න මේ විදිහට ධ්‍යාන උපදවනකොට උන්වහන්සේලාගේ ක්‍රියාසිත මාත්‍රයක් එනවා. ඒකේ විපාකයක් නෑ, ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒ නිසා අපි කියනවා ඒවට ක්‍රියාසිත කියලා. ඔන්න ඔකයි උතනදී අපි තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට මෙන්න මේ ධ්‍යාන සිත්වල වේදනාව කොයි වගේද? මෙන්න මේ පළවෙනි රූපාවචර කුසල් සිතත් දෙකක්, තුනක්, හතරක් කියන මෙන්න මේ ධ්‍යාන හතර සෝමනස් සහගත වේදනාවක් තමයි තියෙන්නේ. සෝමනස් සහගත වේදනාවක් තියෙන්නේ. හැබැයි මේ පස්වෙනි ධානයසිත උපේක්ෂා සහගත වේදනාවක් තමයි ඇති වෙන්නේ. ඕකයි උතනදී වෙනසක් විදියට ගන්න. එතකොට ඥාන සම්පයුත්ත විප්‍රයුත්ත මතක තියාගන්න මෙන්න මේ රූපාවචර ධාන උපදවනවා කරනවා නම් අනිවාර්යයෙන්ම ත්‍රි හේතුක කුසලයක්මයි ඒවා. ධාන උපදවනවා කියන්නේ මහා කුසල්. මෙතන අලෝභ, අද්වේෂ, අමෝහ කියන ත්‍රි හේතුවම යෙදෙනවා. ඒ වගේම උස්කුෂ්ඨයි. ඒ නිසා මේක ඥාන සම්ප්‍රයුක්තද විප්‍රයුක්තද කියලා වෙන් කරන්න ඕනේ නැහැ. මොකද මේවා අනිවාර්යයෙන්ම ධානය උපදවා ගන්න කෙනාට ඥාන සම්ප්‍රයුක්තම එන්න ඕන. ඥානෙ තියෙන්න ඕන. ඥානෙ හොඳට නැති කෙනෙක්ට ධානය උපදවන්න බෑ. රූපාවචරත් අරූපාවචරත් ඕක කතාවම තමයි. ඊට පස්සේ අසංකාරිත සසංකාරිත කියන එකක් මෙතනදී බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණා ටික දැනගත්තා නම් හරි. එතකොට මෙන්න මේ රූපාවචර සිත් ගත්තහම මෙන්න මේ රූපාවචර සිත්වල රූපාවචර සිත් ගත්තාම ඒවල රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා කියලා මම කිව්වනේ. එන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 තමයි මෙතන මේ තියෙන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16. එතකොට මෙන්න මේ ප්‍රථම ධානයේ උපදවාගත්ත කෙනා යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. ඒ තමයි බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා. හැබැයි මේ බ්‍රහ්ම පාරිසජ්ජයට යන්නේ මේ ප්‍රථම ධානයේ යම් කෙනෙක් උපදවලා ඒක හොඳට වශී කරලා නැහැ. පොඩ්ඩක්වත් වශී කරලා නැහැ. එහෙම ධානයේ උපදවාගත්ත මාත්‍රයෙන් මෙයා ඒ ධානයේ අරමුණු කරගෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා නම් එයා ඉපදෙන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ. බ්‍රහ්ම පුරෝහිතේවත් මහා බ්‍රහ්මවත් ඉපදෙන්නේ නැහැ. මෙතන වෙනස වෙන්නේ ධානයේ වශී කරගත්තේ නැති නිසා. නිකම්ම ධානයේ ගත්තා විතරයි. ඔන්න ඔය විදිහට එයා බ්‍රහ්ම පාරිසජ්ජේ ඉපදෙනවා. මේ ධානයේ යම් ප්‍රමාණයක් විතරක් වශී කරගත්ත කට්ටිය බ්‍රහ්ම පුරෝහිතේ ඉපදෙනවා. ධානයේ හොඳටම පංච වශීතාවේ වශී කිරීම පංචාකාරය පස් ආකාරයෙන් කරන්න ඕන ධානය. ඒවා ගැන අපි පස්සේ පාඩම් වලදී කතා කරනවා. එතකොට මේ ධානයේ හොඳටම වශී කරගත්ත කෙනා මහා බ්‍රහ්මයේ උප්පත්ති ගන්නවා. ඔන්න ඕකයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ဒုတိ ය ධානයේ උපදවාගත්ත කෙනා ගිහිල්ලා ඉපදෙනවා පරිත්තාභ,
අප්පමානාභ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකවල. මේකෙත් වෙනස් වෙන්නේ අර විදියට ဒုတိ ය ධානයේ හොඳට වශී කරගත්තේ නැත්නම් කිසිම විදියට වශී කරගත්තේ නැති කෙනෙක් නම් පරිත්තාභය තමයි ඉපදින්නේ. ධානයේ යම් ප්‍රමාණයකට මධ්‍යම ප්‍රමාණයකට වශී කරා නම් එයා අප්පමානාභ කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. ධානයේ ဒုတိ ය ධානයේ හොඳටම වශී කළා නම් ආභස්සරයේ උප්පත්තිය ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ධාන භූමිය ගත්තොත් එහෙම ඒකේ ඉන්නේ පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න කියන බ්‍රහ්ම ලෝකවල. ඒකෙත් අර විදිහට ධානයේ වශී කළා නැත්නම් තුන්වෙනි ධානයේ පරිත්ත සුභේ ඉපදෙනවා. ඒ වගේම අප්පමාන සුභේ ඉපදෙනවා මධ්‍යම වශයෙන් වශී කරගත්තා නම් සුභකින්නේ ඉපදිනවා හොඳටම මේ හතරවෙනි මේ තුන්වෙනි ධානයේ හොඳටම වශී කරගත්තා නම්. ඊට පස්සේ මේ චතුත්ථ ධාන භූමිය ගත්තොත් එimhe චතුත්ථ ධානයේ උපදවා ගත්ත කෙනා වේහප්පලයත් අසඤ්ඤ සත්‍යෙත් උප්පත්ති ගන්නවා කියලා කියනවා. එතකොට මේ දෙකේ එහෙම වශී කරගන්නවද නැද්ද කියලා එකක් නැහැ. එහෙම දෙයක් නැහැ. මේ දෙකේම අර වේහප්පලේ ධානය උපදවලා ඒකම නැහැ කියලා අසඤ්ඤ සත්‍ය කියලා කියන්නේ මෙතන රූපය විතරයි තියෙන්නේ. අර සිත සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා. ඒකයි අසඤ්ඤ සත්‍ය. මෙයාගේ තියෙන රූප මාත්‍රයක් විතරයි. ඔන්න ඔය විදිහට ධානව ඒ වඩනකොට යම්කිසි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ අනුව මෙයා වේහප්පලයත් අසඤ්ඤ සත්‍යෙත් ඉපදෙනවා චතුත්ථ ධානයේ ඉපදවා ගැනීම තුල. ඊට පස්සේ කියනවා මේ පංචම ධානය උපදවා ගත්ත කට්ටිය තමයි මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ ඉපදෙනවා. ඒ කියන්නේ අනාගාමී උත්තමයන් වහන්සේලා තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. මේකේ වෙන කාටවත් යන්න බෑ, පුදුජන කෙනෙක්ට යන්න බෑ. අනාගාමී උත්තමයන් වහන්සේලා විතරයි මේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති ගන්න. ඉතින් ඒ සුද්ධාවාස පහක් තියෙනවා. ඒ තමයි අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ කියලා බ්‍රහ්ම ලෝක පහක් ගැන අපි කතා කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඒවල විපාක ලැබෙන ආකාරය අපි පොඩ්ඩක් තේරුම් අරගෙන තිබ්බාම හරි. ඉතින් ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් තියෙනවා. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකත් අමාරු නැහැ. අරූපාවචර සිත් කියලා කියන්නේ මෙතනදී අර ධාන සිත් පහට අමතරව එයා තවත් අරූප විදියටම සිත තවදුරටත් මේ රූපයෙන් සම්පූර්ණයෙන්ම අතහැරලා රූපේ සම්පූර්ණයෙන්ම අතහැරලා ඇති කරගන්න ධාන මට්ටමක් තමයි අරූපාවචර සිත් කියලා කියන්නේ. ඉතින් මේ අරූපාවචර සිත් උපදවා ගත්ත කෙනා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල තමයි ඉපදෙන්නේ. ඒ තමයි ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චානං ඡායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝක හතරේ එයා උප්පත්ති ගන්නවා. එතකොට අපි මේක කියවගෙන යමු. ආලම්බනප්ප ભેදේන චතුදා රුප්ප මානසං පුඤ්ඤපාක ක්‍රියා ભેදා පුන ද්වාදස දාඨිතං. ඒකද කියනවා අරූපාවචර සිත ආලම්බන අරමුණ ભેදයෙන් චතුර්විධයි. තවද කුසල විපාක ක්‍රියා ભેදයෙන් 12 සැදෑරුම් වෙනවා. මේක ආලම්බන අරමුණු ભેදයෙන් තමයි වෙනස් වෙන්නේ. මේ අරූපාවචර සිත් උපදවන්නේ කොහොමද? ඒවල ඒ අරූපාවචර ලෝකවල ලෝක කියන්නේ මොනවද කියන ඒවා කාරණා ගැන අපි පස්සේ තමයි කතා කරන්නේ. දැන්ට අපි තේරුම් ගන්න ඕනේ මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න ධාන වඩනකොට ඇති වෙන සිත් ටිකත් ඒකේ විපාක සිත් ටිකත් ක්‍රියා සිත් ටිකත් අපි දැනගත්තාම ඇති. ඉතින් අන්න අර විදියට පංචම ධානයේ උපදවාගත්ත කෙනා අපි ධාන රූපාවචර ධාන පහ උපදවාගත්ත කෙනා හිතනවා තවදුරටත් මේක ඕලාරිකයි කියලා. තවදුරටත් ඕලාරිකයි කියලා දැකලා මොකද කරන්නේ? මෙතන මේ අරූපාවචර ධාන උපදවාගන්නේ කසින මණ්ඩලයන් තුලින්. කසින 10ක් තියෙනවා. මේ කසින ගැන අපි පස්සේ පාඩම් වලදී කතා කරනවා. දැන්ට මතක තියාගන්න කසිනයක් කියලා කියන්නේ ඔය නිල් රතු ආදී දේවල් ටික රවුමක් වගේ තියෙන ලෑල්ලක් වගේ හදාගෙන මණ්ඩලයක් රවුමක් හදාගෙන ඒකේ ඔය දැන් නිල් කසිනේ අපි ගන්නවා නම් ඒ නිල් පාට රෙද්දක් හරි කොලයක් හරි අර රවුමක් විදියට හදාගත්ත එකේ අලව ගන්නවා. ඊට පස්සේ ඔය අරමුණ ඉස්සරහින් තියාගෙන අපි මොකද කරන්නේ? අර ඒ පාට ඒ කසිනේට ගැලපෙන වචනේ කියමින් දැන් අර නිල් කසිනේ ගත්ත නිසා එයා ඉඳගෙන අරක දිහා බලාගෙන නීලං කියලා වඩනවා. ඒ වඩනකොට අර ඒ කසින මණ්ඩලයේ තියෙන රූපේ අපි S2 වැවුවහම පේනවා නම්
අපි ඒ රූපේ අරගෙන පැත්තකට ගිහිල්ලා වෙන විවේකී තැනකට ගිහිල්ලා අර දැක්ක රූපේ අර ගත්ත කසින මණ්ඩලයේ හිතට ගත්ත රූපේ අරමුණු කරගෙන නීලං කියලා භාවනා වඩන. ඒ වඩලා ඉවරලා මේ අපි ධානය උපදවාගන්නේ කසින වලින්. ඒ ධාන පංචම ධානයට වෙනකන් ධානයේ වශී කරගෙන එයා මොකද කරන්නේ? දැන් ඔන්න අර කසින මණ්ඩලයේ තුලින් නිල් පාට ආලෝකයක් තමන්ගේ හිතේ පේනවා. ඒක තුල සිත එකඟ වෙලා තියෙනවා නිල් පාට අරමුණු කරගෙන. මෙයා මොකද කරන්නේ? අර අවකාශයේ තියෙන රවුම වගේ තියෙන නිල් පාට එක මනසින් අයින් කරනවා. මේවා ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකන් දැනගත්තාම ඇති. මනසින් මේ රවුම වගේ තියෙන නිල් කොටස අයින් කරනවා. දැන් මේක අයින් කරාම මොකද්ද වෙන්නේ? අවකාශයන්නේ පේන්නේ ඇතුලින්. මෙන්න මේ අවකාශය අරමුණු කරගෙන මේ අවකාශයේ පතුරනවා. මේ ලෝකයේ තියෙන වෙන කිසිම ගෙවල් දොරවල් යාන වාහන මේ කිසිම දෙයක් නෙමෙයි. මේ අවකාශය කියලා මේ අවකාශයේ අනන්තං ආකාසං අනන්තං කියලා භාවනා වඩනවා. මෙන්න මේ විදිහට අරූප විදිහට මේ අවකාශය අරමුණු කරගෙන භාවනා වඩනකොට එයාට ඇතිවෙන ධානය තමයි ආකාසානංචායතනෙ කියන කුසාසිතේ යට ඇති වෙන්නේ. ඔන්න ඔය ආකාසානංචායතනෙ කියන අරූපාවචර සිත ඇති වෙනවා. ඊට පස්සේ දැන් එයා ඒකිට ඉන්නකොට යාට හිතනවා මේකත් ඕලාරිකයි කියලා දකිනවා. ඕලාරිකයි කියලා දැකලා මේ රූපයත් අතහරින්න ඕන කියලා එයා මොකද කරන්නේ? මේ ඒ ආකාසානංචායතනෙ වඩපු සිත මේ අවකාශය තුල පතුරලා විඥානේ අනන්තයි කියලා වඩනවා. එතකොට යාට ඇති වෙනවා සිතක් විඥානංචායතනෙ කියලා කුසාසිතක් යාගේ ඇති වෙනවා. විඥානංචායතනෙ කියලා කියන්නේ අනන්ත වූ විඥානේ. දැන් මේ විඥානේ තමයි මෙතනදී පැතුරුවේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ඒ විඥානේ කියන්නේත් මහා කරදරයක් කියන එක හිතලා මෙයා හිතනවා අර ආකාසානංචායතනෙ තිබිලා ඊට පස්සේ විඥානංචායතනෙ දැන් ඇති වුණා. එතකොට අර ආකාසානංචායතනෙ කියන එක නැති වුණ නිසා මෙයා මොකද කරන්නේ? නත්ති කිංචි කියලා භාවනාව වඩනවා. අර විඥානය ඇති වෙනකොට ආකාසානංචායතනෙ නැති වුණානේ. ඒ නැතිවීම අරමුණු කරගෙන නත්ති කිංචි කිසිවක් නැහැ කියන කර්මුණු කරගෙන අර ඒ තුල ධානය උපදවනවා. අන්න එතකොට අපිට ඇති වෙනවා ආකින්චඤ්ඤායතනෙ කියන කුසාසිත තුලින් ධානයේ බවට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕක වඩලා එයා දැන් හිතනවා මෙයා හිතනවා මේ දැන් මේ විදිහට නත්ති කිංචි කියලා වඩලා මෙයා හිතනවා මේවා සංඥාව සියුම්ම තියෙනවා. ගොරෝසුව නැහැ. ගොරෝසුව සංඥාවක් ඇත්තෙත් නැහැ, සංඥාවක් නැත්තෙත් නැහැ. සියුම් සංඥාවක් තියෙනවනේ. ඒතකොට මේ දෙක අරමුණු කරගෙන මෙයා හිතනවා සාන්තමේතං ප්‍රණීතමේතං කියලා වඩනවා. මේ සෑම දෙයක්ම සාන්ත වීම ප්‍රණීත වීම හොඳයි කියන එක වඩලා මෙයා උපදවනවා නේව සංඥානා සංඥායතන කුසලසිත. ඉතින් මේවා ලැබෙන විදිය ගැන නිකන් තේරුම් නැතුණාට කමන්නේ. මේ අරූපාවචර සිත් කියන්නේ මෙන්න මෙහෙම උපදවන ධානය සිත් හතරක් කියලා දැනට දැනගත්තා නම් ඇති. ඉතින් මෙන්න මේ අරූපාවචර ධානය සිත් හතර වඩන කෙනාගේ ඒ ආකාසානංචායතන කුසාසිත හදපු කෙනා ආකාසානංචායතන කියන බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. ඒ ඉපදෙන්නේ මෙන්න මේ අරූපාවචර විපාක සිත් හතරේ පළවෙනි ආකාසානංචායතන විපාක සිතයි. ඊළඟ විඥානංචායතන කුසාසිත දියුණු කරගත්ත කෙනා මරණ මොහොතේදීත් ඒක තිබ්බනම් ඒ කුසාසිත අරමුණු කරගෙන විපාකයක් ඇති වෙනවා. විඥානංචායතන කියන භූමියේ විඥානංචායතන කියන විපාක සිතෙන් තමයි එතන ප්‍රතිසන්දි ගන්න. ඊළඟට ආකින්චඤ්ඤායතන කුසාසිත දියුණු කරපු කෙනා ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නේ මෙන්න මේ ආකින්චඤ්ඤායතන විපාක සිත. ඊළඟට නේව සංඥා නා සංඥායතන කුසාසිත උපදවාගත්ත කෙනා මරණාසන්න මොහොතේදී තේසිත ඉස්මතු වුණොත් එයා ගිහිල්ලා නේව සංඥා නා සංඥා කියන බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. ඒ ඉපදින්නේ එයා මෙන්න මේ නේව සංඥා නා සංඥා කියන විපාක සිතේ. ඔන්න ඔහොමයි විපාක සිත හතර කියන එක තේරුම් ගන්න ඕන. ඊළඟ මේ ආරූපාවචර ක්‍රියා සිත හතර කියන්නේ අර මං ඉස්සල්ලා කිව්වා වගේ රහත් වෙලා උන්වහන්සේලා මේ අරූපාවචර ධානයත් තවදුරටත් වඩනවා. අරූපාවචර ධානය වඩනවා. ඒ අරූපාවචර ධානය රහතන් වහන්සේලා වැඩුවා මේකේ විපාකයක් ඉන්නේ නැහෙනි. ඒ ආකාසානංචායතනේ ධානයේ උපදවන්න පුළුවන්. හැබැයි එයා ගිහිල්ලා ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ නැහැ. දැන් කිසිම තැනක ඉපදෙන්නේ නැහැ. කර්මයක් සැදෙන්නේ නැහැ. හැබැයි මේ ධානය උපදවා ගත්තා විපාකයක් නැති නිසා ක්‍රියාමාත්‍යක් විතරක් තියෙන නිසා. ඒවට කියනවා මේ රහතන් වහන්සේලා මේ
අරූපාවචර ධානය උපදවනකොට මේ ක්‍රියාසිත හතරක් කියනවා. ආකාසානංචායතන ක්‍රියාසිත, විඥානංචායතන ක්‍රියාසිත, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත, නේව සංඥානා සංඥාතන ක්‍රියාසිත. ඔන්න ඔය විදිහට ඒකේ ක්‍රියාසිත කියන එක තේරුම් ගන්න ඕන. ඉතින් දැන්ට අදට අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය විදිහට මෙන්න මේ රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන කොටස් ටික තේරුම් ගන්න තමයි. ඉතින් මේ අරූපාවචර සිත් උපදවා ගත්තාම යන්නේ ඉපදින්නේ බ්‍රහ්ම ලෝක හතරක. ඒ තමයි ආකාසානංචායතන කියන බ්‍රහ්ම ලෝකයේ, ඊළඟට විඥානංචායතන කුස විපාක සිතින් උපදින්නේ විඥානංචායතන කියන බ්‍රහ්ම ලෝකයේ, ඊළඟට ආකින්චඤ්ඤායතන විපාක සිතින් ඉපදින්නේ ආකින්චඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකයේ, ඊට පස්සේ නේව සංඥා නා සංඥා කියන අරූපාවචර ධානය උපදලා ඒකේ විපාකයක් විදිහට ඉපදෙන්නේ නේව සංඥා නා සංඥායතන කියන බ්‍රහ්ම ලෝකේ. ඔන්න ඔය විදිහට ඕකේ විපාක අපි තේරුම් ගත්තාම හරි. එතකොට මේ අපි තේරුම් ගන්න ඕන තවත් කාරණාවක් තමයි මෙන්න මේ බ්‍රහ්ම ලෝක ගත්තාම මේ හැම බ්‍රහ්ම ලෝකයේම පංචස්කන්ධයම තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ පංචස්කන්ධය කියන එකම හැමතැනම ඇති වෙන්නේ. දැන් මේ බ්‍රහ්ම ලෝක 16ක් ගැන කිව්වනේ. මේ බ්‍රහ්ම ලෝක 16 ගැන කියනකොට මෙන්න මේ අසඤ්ඤ සත්‍ය හැර, මේ අසඤ්ඤ සත්‍ය හැර අනිත් බ්‍රහ්ම ලෝක ගත්තාම බ්‍රහ්මයන්ට චක්කු ප්‍රසාදයක්, සෝත ප්‍රසාදයක්, ඒ වගේම මනෝ, දැන් චක්කායතනේ මේ ආයතන වශයෙන් දැන් අපි කාම ලෝකයේ ඉපදෙනවා නම්, කාම භූමියේ ඉපදෙනවා නම් ඇස ආයතනේ, කන ආයතනේ, නහය ආයතනේ, දිව ආයතනේ, කය ආයතනේ, මනස ආයතනේ කියන ආයතන හයම ඇති වෙනවා. හැබැයි ධානය උපදවලා බ්‍රහ්ම ලෝකයට යනකොට ස්ත්‍රී පුරුෂ භාවයක් එයාට ඇති වෙන්නේ නැහැ. ඇයි? කාම කියන සංඥාව එනකොට තමයි ස්ත්‍රී පුරුෂ භාවයක් එන්නේ. දැන් කාමයන්ගෙන් අයින් වෙලා, අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා තමයි මෙයා බ්‍රහ්ම ලෝකයට යන්නේ. එතකොට කාමයන් නැහැ. කාමයන් අරමුණු කිරීමක් නැහැ. කාමයන් සුවයක් විඳින්නේ නැහැ. කාමයන්ගෙන් තොරව ලබන සුවයක් තමයි එතනදී ධාන සුවයක් ලබන්නේ. ඒක නිසායි බ්‍රහ්මයන් තුල මෙහෙම ශරීරයක් තියෙනවා තමයි. ඇස, ගෙඩිය, කන, නහය, දිව, කය ওই විදිහට තියෙනවා. හැබැයි මේවල අරමුණු ගන්නේ ඇස ආයතනේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. කන ආයතනේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මනස ආයතනේ. මතක තියාගන්න මේ අසඤ්ඤ සත්‍යය හැර මෙන්න මේ බ්‍රහ්ම ලෝකයට ගියාම ඇස ආයතනේ, කන ආයතනේ, නහය ආයතනේ, දිව ආයතනේ මේ කියන ආයතන හයෙන් තියෙන්නේ ඇස කියන ආයතනේ. මේ ඇස් ගෙඩිය නෙමෙයිනේ ඇහැ කියන්නේ. චක්කු ප්‍රසාදේ. මේ ඇස් ගෙඩිය තියෙනවා ඒ ලෝකෙදී. හැබැයි චක්කු ප්‍රසාදයක් තියෙනවා. කන තියෙනවා. ඒ වගේම ඒ ශබ්ද ගන්න පුළුවන් සෝත ප්‍රසාදෙත් තියෙනවා. හැබැයි මේ නහය තියෙනවා. හැබැයි එයා සුවඳ බලන්නේ නැහැ. රස බලන්නේ නැහැ. ස්පර්ශ ලබන්නේ නැහැ. මොකද ඒවා කාමයන්ටම තියෙන ඒවානේ. ඒක නිසා ඒ බ්‍රහ්මයන් තුල පිහිටන්නේ ප්‍රසාද රූප විදිහට ඇසයි කනයි තමයි. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ තියෙන ආයතන හයෙම, දැන් කාම ලෝකයේ තියෙන ආයතන හයෙම. හයෙම තියෙන. මේ බ්‍රහ්ම ලෝකවල මේ රූපාවචර ගත්තොත් මේ අසඤ්ඤ සත්‍යය හැර, අසඤ්ඤ සත්‍යය නිකන් රූපයක් විතරයි තියෙන, කිසිම ආයතනයක් විතර නැහැ. එතකොට මෙන්න මේ බ්‍රහ්ම ලෝකයේ ගත්තාම බ්‍රහ්ම ලෝකවල අර අසඤ්ඤ සත්‍යය හැරගත්තොත් එහෙම චක්කු ආයතනයයි, ඒ වගේම සෝත ආයතනයයි, ඒ වගේම මනෝ ආයතනයයි තමයි තියෙන්නේ. ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඒවල ගත්තාම අසඤ්ඤ සත්‍යය නම් කිසිම විදිහකට නැහැ. ওই මනෝ ආයතනයක් විතරක් ක්‍රියාත්මක වීමක් තියෙනවා අසඤ්ඤ සත්‍යය ගත්තොත් එහෙම. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන පංචස්කන්ධය ගැන ගත්තොත් එහෙම මෙන්න මේ පංචස්කන්ධයම පිහිටලා තියෙනවා. මේ පංචස්කන්ධයම පිහිටලා තියෙන්නේ කාම ලෝක 11ෙම පිහිටලා තියෙනවා පංචස්කන්ධය. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධය කියන සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධය කියන පංච උපාදානස්කන්ධ පංචකයේම තියෙනවා කාම ලෝකයේ 11.
කාම ලෝක 11යි ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධෙම තියෙනවා. අඩුවක් වෙන්නේ. අනිත් එක තමයි අසඤ්ඤ සත්‍යයේ හැර අසඤ්ඤ සත්‍යයේ හැර අර බ්‍රහ්ම ලෝක 16ක 16න් අසඤ්ඤ සත්‍ය අයින් කරාම 15යිනේ. මෙන්න මේ බ්‍රහ්ම ලෝක 15කම මේ පංච උපාදානස්කන්ධෙම තියෙනවා. පංච උපාදානස්කන්ධෙම ක්‍රියාත්මක වෙනවා. අඩු වැඩි වෙනවා. අඩුකම් තිබ්බට රූපස්කන්ධයත්, වේදනාස්කන්ධයත්, සංඥාස්කන්ධයත්, සංකාරස්කන්ධයත්, විඥානස්කන්ධයත් කියන මේ උපාදානස්කන්ධ පහම තියෙනවා. ඒකෝට බ්‍රහ්ම ලෝක 15ක තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තිබ්බට අසඤ්ඤ සත්‍යයේ හැර තමයි තියෙන්නේ. ඒතකොට පංචස්කන්ධයම තියෙනවා. කාම ලෝක 11යි, බ්‍රහ්ම ලෝක 15යි. හැබැයි එතකොට මේකට කියන පංචස්කන්ධයම තියෙන නිසා මේක පංච වෝකාර කියලා. වෝකාර කියන්නේ ස්කන්ධ. එතකොට මෙන්න මේ පංච වෝකාර තමයි කාම ලෝක 11යි, බ්‍රහ්ම ලෝක 15යි. ඊළඟට මේ ඒක වෝකාර කියලා කියන්නේ එක ස්කන්ධයක් විතරක් තියෙනවා. මේ අසඤ්ඤ සත්‍ය. ඒ රූපස්කන්ධය විතරයි. රූපස්කන්ධය විතරක් තියෙනවා. අසඤ්ඤ සත්‍ය. මේක සිතක් නෑ. වේදනා සංඥා සංකාර විඥානයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක නැහැම කියන්නේ නැහැ. සිවුම්ම තියෙනවා. හැබැයි ප්‍රකටව වශයෙන් නැහැ කියන එකයි මෙතන කියන්නේ. එතකොට මෙන්න ඒකවෝකාර කියලා කියනවා රූපස්කන්ධය විතරක් තියෙනවා අසඤ්ඤ සත්‍ය. ඊළඟ චතුෝකාර කියලා තියෙනවා. ඒ කියලා කියන්නේ නාමස්කන්ධ ඔක්කොම. නාමස්කන්ධ කියලා කිව්වේ වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන මේ නාමස්කන්ධ ටික විතර හතර විතරක් තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අයට මේ ස්කන්ධ හතරම තියෙනවා. අරූපාවචර. අරූපාවචර කියලා කියන්නේ නාමස්කන්ධ හතරම තියෙනවා. ඒවට කියනවා චතුෝකාර. දැන් තේරුණාද? ඒකවෝකාර කියලා කියන්නේ අසඤ්ඤ සත්‍යේ ඒ රූපස්කන්ධේ විතරක් තියෙනවා. ස්කන්ධ එකයි. පංචවෝකාර කියලා කිව්වේ කාම ලෝක 11යි, අසඤ්ඤ සත්‍යේ හැර බ්‍රහ්ම ලෝක 15යි. චතුෝකාර කියලා කිව්වේ මොකද්ද? චතුෝකාර කියලා කිව්වේ නාමස්කන්ධ ටික විතරක්. නාමස්කන්ධයේ තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර විතරක් තියෙනවා. ඒවට කියනවා චතුෝකාර. ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ අරමුණු කරගෙන තමයි ඔය ටික ඇති වෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අපි කාමාවචර සිත් 54ක් කතා කරා, රූපාවචර සිත් 15ක් කතා කරා, අරූපාවචර සිත් 12ක් කතා කරා. මේක තමයි සසර. අපිට ඉපදෙන්න හේතු වෙන ඉපදෙන්න තියෙන තැන් තමයි මේ ටික. 31ක් තියෙනවා. දැන් බලන්න කාම ලෝක 11ක් තිබ්බා. රූප ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තිබ්බා. එතකොට 11යි 16යි 27ක් එනවා. ඊට පස්සේ අරූපාවචර ලෝක තිබ්බ 4ක්. 27යි 4යි 31ක් එනවා. ඔන්න ඔය විදිහට 31 තලය කියලා කියන්නේ ඕකයි. ඕක තමයි අපි ඉපදිලා තියෙන තැන. අපි ওই සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ ඇර අපි සෑම දිනම මෙන්න මේ 31 තලයේම ඉපදිලා තියෙනවා. බ්‍රහ්ම ලෝක වල ඉපදිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔය 31ේම යෙදෙන්නේ නැහැ. අරකින් අපි පහක් අඩු කරන්න ඕන. එතකොට එනවා 26ක්. 26කම බ්‍රහ්ම ලෝක 26කම අපි අනිවාර්යයෙන්ම උප්පත්ති ලැබලා තියෙනවා. ධානය උපදවලා රූපාවචර ලෝක වලටත් ගිහිල්ලා තියෙනවා. අරූපාවචර ලෝක වලටත් ගිහිල්ලා තියෙනවා. සතර අපායෙත් ඉපදිලා තියෙනවා. මනුෂ්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා. දිව්‍ය ලෝක හයෙත් ඉපදිලා තියෙනවා. ලබන්න තියෙන සියලු සම්පත් අපි ලබලා තියෙනවා. හැබැයි මේවා අනිත්‍ය වෙලා තියෙනවා. ඇයි ඒ? කුසලයක විපාකයක්. නිතරම හේතු නිසා ඇතිවෙච්ච ඵලයක් තමයි මේ ලෝක කියලා කියන්නේ. මොකක් හරි කුසල් හෝ අකුසල් කර්ම නිසා ඒවල ඉපදෙනවා. ඒ කුසල් අකුසල් කර්ම නැති වෙනකොට ඒ වලින් චුත වෙන්න වෙනවා. අන්න ඒක නිසා තමයි මේක මෙන්න මේ ටික ඔක්කොම ගත්තොත් එහෙම මහා දුකක් විදියට, දුක්ඛ සත්‍යයක් විදියට බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඔය දුක්ඛ සත්‍යයේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, ශෝක දුක්ඛ, පරිදේව දුක්ඛ මේ ඔක්කොම මේ ලෝකවන් වලදී අපට ලබන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි කිව්වේ බුදුන් වහන්සේ මේක හේතුක ඵලයක්. ඒ නිසා මේවා අනිත්‍යයි, දුකයි, අපි කැමති විදිහට පවත්වන්න බෑ, අනාත්ම දෙයක්. මේ වලින් නිදහස් වීම තමයි නිර්වාණය, තමයි ශ්‍රේෂ්ඨ කියලා දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි දැන් ඔන්න ඔය විදිහට
රූපාවචර අරූපාවචර සිත් ගැන කතා කරා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ සිත් ටික මේ විදිහට තේරුම් ගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ සිත් ගැන තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ කුසල් සිත් ඇති වෙනකොට ඒ කුසල් සිත් දකින්න උත්සාහ කරන්න. අකුසල් සිත් ඇති වෙනකොට අකුසල් සිත් දකින්න උත්සාහ කරන්න. ඒ වගේම මේ සිත් මොනවා ඇති වුණත් ඒවා හේතුක ඵලයක් විදිහට දකින්න උත්සාහ කරන්න. එතකොට ඒ සිතත් ඒ විඥාන ස්කන්ධ ඒ පංචස්කන්ධෙන් දැන් මේ අපි කතා කරගෙන යන්නේ විඥාන ස්කන්ධනේ. එතකොට මේ විඥාන ස්කන්ධ ගත්තාම හේතුක ඵලයක් ඒවත් ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අපි කැමති විදිහට පවත්වන්න බැරි අනාත්ම දෙයක් කියන එක අපි හොඳට මෙනෙහි කරගන්න ඕන. චිත්තානුපස්සනාව වඩන්න පුරුදු කරගන්න ඕන. එහෙනම් කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා ගැන විමසන්න පුළුවන් අවස්ථාව දැන් ලැබෙනවා. එහෙනම් හොඳයි. මේ අර ගෙල කපාගෙන මේ මැරුණු මේ එකක් මොකද ධානයෙන්ම මැරෙන්න ඕන හින්දා කියලා. ස්වාමීන් වහන්සේ එතකොට මේ ධානයෙන්ම චුත වෙනවා කියන එකේ ඒක ප්‍රතිපලයක් තියෙනවා දැන් ඔය කියන විදිහට. ඔව් දැන් එතනදී එහෙම කියන්නේ අතරම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තමන් මරණයටපත් වෙන්න බෑ. ඒක කියනවා ශික්ෂාපදයක් තියෙනවා තමන් විසින් තමන්ව මරණයටපත් වුනොත් දුෂ්කට කියන අවත වෙනවා. එතකොට මේ බුදුන් වහන්සේ අනුමත කරන්නේ දිවිනසා ගැනීම කියන එක. හැබැයි බුදුන් වහන්සේ එක තැනකදීත් අනුමත කරනවා. නිකන් එපා වෙලා මැරෙන්න දිවිනහ ගන්න එක අනුමත කරන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඉන්නවා හොඳට ධානය උපදවලා විපස්සනා භාවනාව හොඳ දියුණු කරලා එහෙම කෙනෙක්ට අර ජීවිත ආසාව කියන එක අතහැරන්න පුළුවන් නම් ඒ කියන්නේ ජීවිත ආසාව මෙයාගේ අතහැර ගන්න ඕනේ මේ එතනින් එහාට යන්න. එහෙනම් කියනවා අර විදියට පොඩ්ඩක් මේව කරාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ ජීවිත ආසාව අතහරිනවා කියන මේ ගැම්මට ඒ වගේ අවස්ථාවලදී මේ කමක් නැහැ කියලා කියන එක මේ තියෙන දෙයක් මම මේ නිකන් කියන එක නෙමෙයි. ඉතින් මේ ඒක හොඳට තේරුම් ගන්න දැන් කමටහන් දෙනකොට උනත් ඒවා කියන දේවල්. එතකොට මෙන්න මේ ධානය මේ එතකොට දැන් ඒ ධානයක් උපදවා ගත්ත කෙනා හොඳට විපස්සනා කරලා නම් එයාගේ ඒ විපස්සනා කරනකොට හොඳට අතහැරීමක් තියෙන්න ඕන. කායිකවම ඇත්තටම මේ ජීවිත ආසාව පොඩ්ඩක් අයින් වෙලා තියෙන්න ඕන. අන්න ඒක නිසා තමයි මේ ස්වාමීන් වහන්සේ මේ බෙල්ල කපා ගන්න ගියේ. ඒ බෙල්ල කපාගෙන යනකොටම ඒ තුල එයාගේ ලොකු අතහැරීමක් ඇති වුණානේ ජීවිතය ගැනම සම්පූර්ණයෙන්. ඇත්තටම මේ අපි අතහරින්න කලින් අතහරින්න ඕන ටිකක්. දැන් අපි අතේ තියෙන මොන හරි දේවල් ටිකක් අපි මේව අත් දෙක ගුලි කරගෙන මේක දැම්මොත් එහෙම අතහැරින්නේ නැහැ නේද? ඒක අතහැරෙන්න නම් අපි ඉස්සෙල්ලා මේ අතහැරෙන්න මේක පොඩ්ඩක් මේව කරන්න ඕන. ඒ වගේ තමයි ඒ වගේ අර ස්වාමීන් වහන්සේලාට කියලා කියනවා හොඳට විපස්සනා භාවනාව වැඩිලා නම් ධානය දැන් මේ ස්වාමීන් වහන්සේ හොඳට විපස්සනා කරලා ධානය විතරක් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ ඉතුරුවා මේ ජීවිතේ නැතුණොත් එහෙම මට ආයිත් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරේ? අන්න ඒ වෙලේදී තමයි උන්වහන්සේ බෙල්ල කපාගත්තේ. බෙල්ල කපා ගන්න පිහිය තියෙනකොට මේවා කරනකොට මන්න ජීවිත ආසාව යාගේ අතහැරුණා. ඒකත් එක්කම කෙලෙස් නැති වෙලා ගියා. අන්න ඒ වගේ හොඳට විපස්සනාව දියුණු වෙලා එහෙම ඇත්තටම අතහරින්න කියලා හිතාගෙන මේව කරා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිකන් ඔය ජීවිතේ කලකිරලා මුකුත් නැහැ කියලා එහෙම නෙමෙයි. එහෙම එකකුත් තියෙනවා. අහ ප්‍රශ්නේ හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධය මගේ කියලා ගන්න එපා කියන්නේ ඒක අර අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට දකින්න කියන එකනේ. මම පංචස්කන්ධයේ සංඛාරා කියන උභාසික සංස්කාරය සංඛාරය දෙකම එක සමානයි කියලා මේ එකක් පාලියෙන් අනික සිංහලෙන් කියලා. එතකොට මේ සංස්කාර කියන වචනේදී මම දැකලා තියෙනවා අර සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා ඒ ගාථාවේ මුල් ගාථාවේ තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, දෙවෙනි ගාථාවේ තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛාති, තුන්වෙනි ගාථාවේ තියෙන සබ්බේ ධම්මා අනාත්තාති. එයි එතනදී එතන ධම්මා කියලා ඒ දුන්නේ.
ඔව්. ඒකට ලොකු හේතුවක් තියෙනවා. එතකොට දැන් මෙතන තේරුම් ගන්න දැන් මේ සංඛාරා කියන වචනේ ගත්තාම විවිධ තැන්වලදී විවිධාකාර විදිහට යෙදෙනවා. දැන් මේ පංචස්කන්ධෙත් කියනවා සංඛාර කියලා. අවිජ්ජා පත්‍ය සංඛාර කියලාත් එතන කියනවා. දැන් මෙතනදී ඔය මේ අනිච්චාවත සංඛාරා අපි කියන්නේ උපාද වය ධම්ම. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා මෙතනත් සංඛාර කියලා කියනවා. එතකොට මෙන්න මේ සංඛාර කියලා කියන්නේ දැන් අර පටිච්චසමුපාදයේ කියන සංඛාර කියලා කියන තැන එතන සංඛාර කියලා කියන්නේ වෙන අර්ථයක්. දැන් මෙතන මේ පංචස්කන්ධය කියන සංඛාර කියලා කියන්නේ වෙන අර්ථයක්. එතකොට දැන් ওই ගාථාවේ තියෙන සංඛාර කියලා කියන්නේ තවත් අර්ථයක්. මම නිකන් ඒක පැටලෙන්නේ නැතිව තේරුම් කරලා දෙන්නම් මට පුළුවන් විදිහට. මම කියන්නම් ඒකේ අටුවා විස්තරය තියෙනවා. අහපු එක හොඳ ප්‍රශ්නයක්. එතකොට මේ සංඛාර කියලා කියන්නෙම දැන් ওই පංචස්කන්ධය කියන සංඛාර කියලා කියන්නේ මේ ගොඩක් කියන එක. අර්ථය තියෙනවා ගොඩක්. එකක් නෙමෙයි ගොඩක්. ඒකයි එතන මේ පංචස්කන්ධයේ එතන සංඛාර මේ දැන් පංචස්කන්ධ ස්කන්ධ කියලා කියන්නේ කොටත් සංඛාර කියලා එනවා. එතකොට ස්කන්ධ කියලා කියන්නේ ගොඩක්. ඊට පස්සේ දැන් ඕකෙදී වර්ග කීමක් වෙනවනේ. රූප, වේදනා, සංඥා, සංකාර කියලා. එතන සංකාර කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒ තමයි ඕකේ චෛසික ධර්ම තියෙනවා 52ක්. ඒකේ වේදනාවයි සංඥාවයි අයින් කරාට පස්සේ අනිත් ඒවා ඔක්කොම සංකාර කියලා කියනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. එතකොට මෙතන සංකාර කියලා කියන්නේ ගත්ත අරමුණ සකස් කරනවා කියන එකයි. ගත්ත අරමුණ සකස් කරනවා කියන එකයි මේ පංචස්කන්ධයේ තියෙන සංකාර කියලා කියන්නේ. ඒක තේරුණාද? වේදනා සංඥාව කියන චෛසිකය අයින් කරාම ඊතුරු චෛසික ඔක්කොම තමයි මෙතන කියන්නේ. නැත්තම් ගත්ත අරමුණ සකස් කරනවා. ඒ කියන්නේ ඔන්න රූපයක් දැක්කා. දැක්කට පස්සේ සංඥාවෙන් මේක රූපයක් කියලා හඳුනගත්තා. වේදනාවෙන් මේක සැප වේදනාවක් දැනගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ලස්සනයි, හොඳයි, ගත්තොත් හොඳයි කියලා මේ තෘෂ්ණා මාන දෘෂ්ටි විදියට කවලම් කරගන්නවනේ. එක කුසලයක් කරගන්නවා නැත්නම් අකුසලයක් කරනවා. ඕකට තමයි උතන ওই පංචස්කන්ධය කියන සංකාර කියලා කියන්නේ. දැන් ඕක තේරුණානේ පංචස්කන්ධයේ තියෙන සංකාරය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ දැන් අවිජ්ජා පත්‍ය සංකාර කියලා පටිච්චසමුපාදයේ තියෙන සංකාර කියලා කියන්නේ ඕක ඔය අර්ථය නෙමෙයි. එතන කියලා කියන්නේ කර්මය. දැන් අවිද්‍යාව නිසා, මුලාව නිසා අපි කර්ම රැස් කරගෙන. එතන මේ සංකාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. ඒ කියන්නේ අවිද්‍යාව නිසා අපි ඔන්න අකුසල් කරනවා. ඒකට කියනවා අපුඤ්ඤාභි සංකාර. නැත්තම් කුසල් කර්ම රැස් කරගන්නවා පුඤ්ඤාභි සංකාර. ඔය ආනෙන්ජාභි සංකාර කියන්නේ ධාන ආදී උපදවනවා. එතකොට මෙන්න මේ කියන සංකාර තුනම හැදුවාන් පස්සේ විඥාන සිතක් ඇති වෙනවා. උප්පත්තියක් අනිවාර්යෙන් ලැබෙනවා. අන්න එතකොට මේ මෙතන සංකාර කියලා කියන්නේ කර්ම. උප්පත්තියට හේතු වන ඇති වෙන කුසල් හෝ අකුසල් ධාන මේ කර්ම තමයි මෙතන සංකාර කියලා කියන්නේ. එතකොට මේ ගාථාවේ තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ කියලා කියන්නේ සියලු සංඛාරා සංස්කාරයෝ අනිච්චා ඉති. අනිච්චයයි යදා යම් කලක පඤ්ඤාය ප්‍රඥාවෙන් පස්සති දකීද අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එහෙම දකින්නවනම් යම් කෙනෙක් එහෙම තමයි යාගේ විසුද්ධිය නිවන කියලා කියනවා. දැන් මෙතන මේ සංඛාර කියලා කියන්නේ මතක තියාගන්න මෙතන සංඛාරයක් කියලා කියන්නේ හේතුවක ඵලයක් කියන එක. මේ රූපය කියලා කියන්නේ හේතුවක ඵලයක්. වේදනාව කියන්නේ හේතුවන් නිසා හටගන්න දෙයක්. සංඥාව කියන්නේ හේතුවන් නිසා හටගන්න දෙයක්. සංකාර කියන්නේ හේතුවන් නිසා හටගන්න දෙයක්. විඥානය කියන්නේ හේතුවන් නිසා හටගන්න දෙයක්. එතකොට මේ මෙතන මේ අනිච්චාවත මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ මේවා හේතු නිසා හටගත්ත දෙයක් නිසා මේ සංස්කාරය අනිත්‍යයි. තේරුණාද? මෙන්න මේ සංස්කාර කියන එක ඊටාම වැදගත් වචනයක්. ඇයි මේ අනිත්‍ය වෙන්නේ? මේවා හේතුවක ඵලයන් නිසා. තේරෙනවද? දැන් ඒකනේ පරියුත් තෙරුන් වහන්සේට ඉස්සල්ලාම තේරුම් ගත්තේ මොකද්ද? ජේ ධම්මා හේතුප්පබවා තේසං දැන් ඔක් කියනෝනේ කොහොමද? කියනකොට
කොහොමද ඒක ආවේ? මම මතක් වුණාම කියන්නේ කොහොම හරි හේතුවක් නිසා නේ මේව හටගන්නේ හේතුවක් නිසා කියලා කියනවනේ. එන්නේ ඒක තමයි මේ හේතුවන් නිසා යම් දෙයක් හටගන්නවද ඒ හේතුවන් නිසා හටගෙන තියෙන මේ රූප වේදනා සංස්කාර කියන ඒවාට අපි කියනවා සංකාර. ඒ සංකාර කියලා කියන්නේ මේ හේතුවන් නිසා ඇතිවෙච්ච දෙයක් නිසා. හේතුවක් නිසා යම් දෙයක් පවතිනවද එහෙනම් ඒක අනිවාර්යෙන්ම අනිත්‍යයි. අනිත්‍යයි. අන්නේ ඒක තමයි එතනදි කියන්නේ. සබ්බේ සංඛාර අනිච්චයි. දැන් ඔන්න කෝටු කෑලි දෙකක් එකට තිබ්බහම ගෙයක් කියලා අපි ගන්නවා නම් ආයෙනම් ගේ කියන එක මේ හැදිලා තියෙන සංස්කාරයක් මේක. ඇයි? හේතුක ගොඩක එකතුවක්. එතකොට මේ එහෙනම් මේ ගේ කියන එකක් හැමදාම තියෙන්න බෑ. ඒක අනිත්‍යයි. ඇයි මේක හේතුවක් නිසා පවතින්නේ නම් හේතු කවදාරි නැති වෙනකොට නැති වෙනවා. අන්න ඒ වගේ මේ සබ්බේ සංඛාරා සියලු සංස්කාරයෝ කියලා කියන්නේ මෙතන පංචස්කන්ධේ. මේක අනිත්‍ය වෙනවා. දෙවෙනි එකට කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. සංස්කාර වෙන දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් දුකටපත් වෙනවා. හැබැයි සබ්බේ ධම්මානත්තා. මෙතන මේ ධර්මයේ විදිහට කියන්නේ නිවනත් අරගෙන මේ කියන්නේ. ධර්මතා සියලුම ධර්මතා. දැන් අපි මේ ඉගෙන ගත්තනේ පරමාර්ථ ධර්ම කියලා කීයක් ඉගෙන ගත්තද? 4ක් ඉගෙන ගත්තා. රූපයයි, චිත්ත, චෛසික, නිර්වාණ කියලා. හැබැයි මෙතන මේ සංඛාර විදිහට ගන්නෙ මොනවද? නිර්වාණේ නැතුව. රූපයයි, චිත්තයයි, චෛසිකයයි. පංචස්කන්ධ විදිහට ගත්තම පංචස්කන්ධයම තියෙනවා මෙතන. එතකොට මේවට තමයි සංඛාර කිව්වේ. එතකොට මේ පංචස්කන්ධය කියන ඒවා මේ රූපයයි, චිත්ත, චෛසික කියන ඒවා ගත්තොත් එහෙම අනිත්‍යයක් වෙනවා, දුකක් වෙනවා. හැබැයි මේ නිවන කියන එක අනිත්‍ය වෙන්නෙත් නෑ, දුක් වෙන්නෙත් නෑ. අන්න ඒකයි ඒක සංඛාර විදිහට ගත්තේ නැත්තේ. හැබැයි අනාත්මය කියන එක ඒ අනාත්මය කියන එක ධර්මතාවයේ මේ පරමාර්ථ ධර්ම ඔක්කොගෙම තියෙනවා. අර රූපයත් අනාත්මයි. සතිත් පුද්ගලෙක් නෑ. වේදනාවත් මේ චිත්තයත් අනාත්මයි. චෛසිකත් අනාත්මයි. නිර්වාණය කියන එකටත් මේ අනාත්ම කියන ලක්ෂණය යෙදෙනවා. අන්න ඒ නිසා බුදුන් වහන්සේ එතනදී සබ්බේ සංඛාරා විදිහට ගත්තේ නෑ. සංඛාරات තියෙනවා. නිර්වාණයක්. ඒක නිසා මේ නිර්වාණය කියන එකට හේතුවකින් හැදිච්ච දෙයක් නෙමෙයි නිර්වාණය. ඒ නිසා ඒවා ඔක්කොම ධර්මතාව විදිහට අරගෙන කිව්වා සබ්බේ ධම්මානත්තා කියලා. ඒකයි අපි එතනදී තේරුම් ගන්න ඕන දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුම් ගත්තා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? උදේ අබේ වර්ධන අපේ හාමුදුරනේ අවසරයි. දැන් හාමුදුරු චුතිසිත්තය ප්‍රතිසන්දිතිත්තය ගැන විස්තර කරනකොට ප්‍රසිද්ධ උපමාවක් තියෙනව නේද? අර කොටු කරලා තියෙනවා. එතන බලවත් අයත් ඉන්නවා, දුබල අයත් ඉන්නවා. එතකොට දොර ඇරියාම මේ ඉක්මනට මෙනේ කියන සමහරට බලවත් අය පිටිපස්සෙන් ඇති. හැබැයි දුර්වල එක්කෙනෙක් එකපාරට එළියට එන්න පුළුවන්. අන්න ඒ උදාහරණය එතනට ගැලපෙනවද? මට අර ඉස්සෙල්ලා පොඩ්ඩක් පහදලා දෙන්න හාමුදුරනේ. ඔය ඉස්සෙල්ලා කිව්ව උදාහරණේ කියාගෙන යද්දී අපි අන්තිම ටික තමයි මට ඇහුනේ. පොඩ්ඩක් සිග්නල් වල ප්‍රශ්නයක් වුණා. ආයෙත් කියන්න පුළුවන් නම් හොඳයි. අපේ හාමුදුරනේ දැන් අර ප්‍රතිසන්දි සිත්තය චුති සිත්තය ගැන හාමුදුර විස්තර කරද්දී කිව්වනේ දැන් මේ පෙර ආත්මෙ නෙවෙයි සමහර විට ඊට ඉස්සෙල්ලා ආත්මේ නැත්තම් ඊට ආත්ම ගණනාවකට පෙර කර්මයක් බලපාන්න පුළුවන් කියලා. එතකොට ඒකට ප්‍රධාන උපමාවක් තියෙනවා නේද? අර මේ හරක් කොටුවක ප්‍රබලයොත් මධ්‍යම කට්ටියත් දුබලයොත් ඉන්නවා. ඒගොල්ලොම එක්කම එකට දාලා තියෙන්නේ වහලා තියෙන්නේ. හැබැයි අරිනකොටම එන්නේ සමහර විට අර දොර ළඟම ඉන්නේ කෙනා. එතන ඒ වගේ නේද ඒ කර්මය බලපාන්නේ. ඒ කර්ම විපාක දෙනකොට අපි ඉස්සරහට ඔක්කොම කතා කරනවා. දැන් ඒ වගේ තමයි. දැන් අපි කොච්චර මේ ජීවත් වෙනකොට කුසල් කරත් අකුසල් කරත් මොන දේ කරත් දැන් ඒක විපාක දෙන ආකාර කීපයක් තියෙනවා. ditta ධම්ම වේදිනීය කර්මයක් කරලා තියෙනවා නම් ඒ කියන්නේ පංච ආනන්තරීය කර්ම කරලා තියෙනවා නම් නැත්තම් ධානය උපදවලා තියෙනවා. කුසල් පැත්තෙන් නම් ධානය නැත්තම් අකුසල් පැත්තෙන් නම් පංච ආනන්තරීය කර්ම කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක තමයි අර ඉස්සරහින් ඉන්න හරක වගේ
ඒක තමයි මරණාසන්න මොහොතදී අනිවාර්යම විපාක දෙන. ඒකට කියන ආනන්තරී කර්ම. එහෙම එකක් නැහැ කියන්නකො. ධානය උපදවලත් නැහැ. ආනන්තරී කර්ම කළත් නැහැ. එහෙම නැත්තම් කියනවා යාට එන්නේ ආසන්න කර්මය. Taman ජීවිතේ මොනවා කරත්, මොනවා කුසල් කරත්, අකුසල් කරත් එයාගේ මරණාසන්න මොහොතදී ලැබෙන අරමුණු ආදී මත ආසන්න කර්මයේ මත එයාගේ ඊළඟ ජීවිතේ හැදෙන්න පුළුවන් දෙවෙනි කාරණේ. නැත්තම් ආචීන්න කර්මය. ආචීන්න කර්මය කියන්නේ එයා නිතරම සත්තු මරන්නෝ වගේ වැරදි වැඩක් නිතර පුරුදු කරපු කෙනෙක් නම් එයාට මතක් වෙන්නේ අර ආචීන්න කර්මයක් විදිහට එන්න පුළුවන්. නැත්තම් හොඳ දෙයක් පුරුදු කරලා තියෙනවා. ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණය, අනුන්ට උපකාරවත් බව, මෛත්‍රී භාවනා වැඩිම. ඔන්න ඔය වගේ කුසල් කර්මයන් නිතර පුරුදු කරලා තියෙනවා නම් ඒක එන්න පුළුවන්. එහෙමත් නැත්තම් කියනවා පෙර ජීවිතයේ තිබ්බ එකක් එන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ඉතින් අර ඒ උදාහරණය ගැලපෙනවා. අපි කොච්චර මේ වෙලා හිටියත් අන්න ඒකයි කියන්නේ පින් කරා කියලා විතරක් මදි. හිත හදාගෙන ඉන්න ඕන. මොන අරමුණක් ආවත් කුසල්සිතෙන් ඒක දකින්න. නැත්තම් අතහරින්න පුරුදු කරගන්න ඕන ජීවිතේ. ඉතින් අර පින් මෙච්චර අටපිරිකර පූජා කරා මෙච්චර සිල් ගත්තා කියන එක කියන්නේ හිටියට නම් ගැලවෙන්න බෑ. එහෙම ගැලවෙන්න බෑ. ඒ මරණාසන්න මොහොතේදී තමන්ගේ හිත තියෙන එක තමයි වැදගත්ම දේ. ඒ නිසා කියන්නේ වැදගත්ම දේ තමයි හිත කිසි දෙයකට කම්පා වෙන්නේ නැති හිතක් නිතර හදාගන්න එක. ලෝභය, ද්වේෂය, මෝහයක් කියන කෙලෙස් අයින් කරගෙන හිත කිසිවක් කෙරෙහි ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න එක තමයි ජීවිතයේ තියෙන මේ හොඳම පින්කම. ඉතින් අර පින්කම් කරා කියලා කියන එක මරණාසන්න මොහොතදී එන්නේ නැති වෙන්න පුළුවන්. අපි ජීවත් වෙනකොට පුරුදු වෙන්න ඕන කිසි දෙයක් කෙරෙහි ඇලෙන්නේ නැතුව ඉන්න. කිසි දෙයක් කෙරෙහි ගැටෙන්නේ නැතුව ඉන්න. මුලා වෙන්නේ නැතුව ඉන්න. සිත එකඟ කරගෙන ඉන්න පුරුදු කරගන්න. අන්න ඒක තමයි අපිට මරණාසන්න මොහොතදී උපකාර වෙන්නේ. නැතුව අර කියන්න කී හිටියට නම් වැඩක් නැහැ. ඒ නිසා අර අටලෝ දහමින් කම්පා වෙන්නේ නැති සිතක් හදා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ අපි කරන හැම පින්කමකින්ම වැදගත්ම දේ. ඒක තමයි Tamanට උපකාර වෙන්නේ. ඉතින් අර උදාහරණයක් ගන්න පුළුවන් මහත්මී ප්‍රශ්නයක් නෑ. තව කෙනෙක් තමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. උදයා බේවර්ණ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අර ධාන වශී කරනවා කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? අපි විස්තර කරන්න ඉන්නවා නම් කමන්නේ ස්වාමීන් වහන්සේ පුළුවන් නම් කියලා දෙන්න. ඒක ගැන අපි ඉස්සරහට කතා කරනවා. මම නිකන් කියන්නම්. ධාන වශී කරන ආකාර පහක් තියෙනවා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්තාන, පච්චවික්කන කියලා. ඒක කියන්නේ මේ අර ධානයටපත් වුණාට පස්සේ ওই විතක්ක ਵਿਚාරය ඒක එකින් එකට දානවා. ආවර්ජන කියන්නේ ඒකයි මෙනෙහි කරනවා. ඒකේ අංග. සමාපජ්ජන කියන්නේ ඒ ධානයේට හැම වෙලෙම සමවදිනවා. නිකන් වෙන දේවල් කර ඉන්නේ හැම වෙලෙම එයා සමින්න. ආවර්ජන කියලා කියන්නේ ධානාංග මෙනෙහි කරනවා. සමාපජ්ජන කියලා කියන්නේ ඒක සමාදිනවා. උත්තාන ඒ සමාධියෙන් නිතර නැගී සිටිනවා. ඒ ධානයෙන් නැගී සිටිනවා සාමාන්‍ය ජීවිතේත් කටයුතු කරනවා. ආයෙත් සමාදිනවා. ඔන්න ඔය විදිහට අදිඨාන, උත්තාන, පච්චවෙක්කන කියලා කියන්නේ අර ධානාංග එකින් එකට මෙනෙහි කරලා බලනවා. එතකොට ආවර්ජනය කියලා කියන්නේ ඒ ධානයේට නිතර සමවැදෙවි ඉන්නවා. මේ කියන්නේ ඒක ආවර්ජනය කරනවා ධානය. ආවර්ජන සමාපජ්ජන කියලා කියන්නේ ඒ ධානයේට නිතරම වෙන දේවල් කරන්නේ නැතුව ඒ ධානයේට නිතර සම්වදින්න පුරුදු කරගන්නවා. යනකොට, එනකොට, ඉන්නකොට ওই විදිහට. උත්තාන කියන්නේ ඒ ධානයේට සම්වදිනවා විතරක් නෙමෙයි ඒකේ නැගී සිටින්නත් පුරුදු කරගන්නවා. ඒකයි උත්තාන කියලා කියන්නේ. පච්චවෙක්කන කියලා කියන්නේ ওই ධානාංග එකින් එකට මේ විතර්කේ, මේ ਵਿਚාරේ, මේ සුඛේ, ඔහොම අර තමන්ගේ ධානාංග ටික නැවත මෙනෙහි කර අර හොඳට හිතට පුරුදු කරනවා. ඕක ඉතින් අර ධාන වඩලම භාවනා කළාම යෝව තේරුම් ගන්න ඕන. ඉතින් එතකොට තමයි ඔය ගොඩාක්ම තේරෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන අංග පහ අපි නැවත වඩනවා. නැවත පුරුදු කරනවා. ඔය ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්තාන, පච්චවෙක්කන කියන මෙන්න මේ අංග පහ නිතර වඩන එකට තමයි ඒවා ගුරුවරුන්ගෙන් අහලා කරන්න ඕන කමඨහන් ගුරුවරුන්ගෙන් ඒකට තමයි වශී කරනවා කියලා කියන්නේ. මේ විදිහට වශී කරගත්ත ධාන එයා මොන වැඩේ කරත් නැති වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම වශී කරගත්තාම ඒක තමයි එතනදි කියන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තව කවුරු හරි ඉන්නවද? තව කවුරුත් නැහැ වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අසුබ මරණ සති භාවනා කිරීමට සිත හැකිලෙන්නේ මන්ද?
ප්‍රඥා චෛසිකයේ මගින් වැඩේද? බුද්ධානුස්සති මෙත්තා භාවනා වැඩිීමේදී සෝමනස්ස ප්‍රිය ස්වභාව ඇත්තේ අසුභ මරණානුස්සති දීර්ඝ කාලයක් වැඩිීමේදී උපේක්ෂා ස්වභාවය වැඩි දියුණු විය යුතුද? ඉතින් ඔය අසුභේ මරණානුස්සති වගේ ඒවා ටිකක් මේ ඒවා කරන්නත් ඕනේ. ඇත්තටම එකපාරම කරන්නටත් හොඳ නැහැ. ඇත්තටම ගොඩක් කට්ටිය මේවා මේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා කිව්වට මේක අපේ හිත අකුසලයට යන්නත් පුළුවන් සමහරක් වෙලාවට. අසුභේ භාවනාව කරනකොට මරණානුස්සති භාවනා කරනකොට හරියට අපි දැන් මේ අසුභේ මරණානුස්සති භාවනා කරනවා නම් මෛත්‍රී භාවනාවත් කරලා අනාත්ම භාවනාවත් කරලා ඒවා හොඳට මෙනෙහි කරලා තමයි මේවා සාමාන්‍යයෙන් චුට්ටක් කරන්න ඕනේ. එතකොට ඒවා ගැන ඇත්තටම කියලා දෙන්නේ ඒකයි අර නිකම්ම කරන්නේ නැතුව ගුරුවරයෙක්ගෙන් අහලා තමන්ගේ චරිතයට ගැලපෙන්න කරන්න ඕනේ. මොකද මේවා තුලින් අපිට ඍණ සිතුවිලි වැඩි වෙන්න පුළුවන්. දැන් අපි නිතරම කැමති බොහොම සුවදායක දැන් මෛත්‍රී භාවනාව ඒ වගේ බුද්ධානුස්සති භාවනාව කරනකොට බොහොම ප්‍රියමනාපයි සුවයක් තියෙනවා. හැබැයි මේ අසුභේ මරණානුස්සති කියන ඒවලුනුත් අපේ ප්‍රඥාව පැත්තට වැඩෙනවා. හැබැයි අර සුඛේ පැත්ත ගොඩක් අඩු වෙනවා. සුඛේ පැත්ත ගොඩක් අඩුයි. එතකොට ටිකක් ඔය ද්වේෂයේ පැත්තට යන්න පුළුවන් වාතාවරණේ වැඩි. ඒ නිසා ඇත්තටම මේ භාවනා කරනවා කියන එක, ඒ කියන්නේ සමත භාවනාවක් කරනවා කියන එක, ඒක ගැන හොඳට දන්න ගුරුවරයෙක් යටතේ කරන්න ඕන දෙයක්. අන්න ඒකයි කෙලින්ම විපස්සනා භාවනා කරන එක තමයි හොඳ. නැත්තම් සතිපට්ඨාන භාවනාවක් කරන එක තමයි මේ කාලේ ඇත්තටම ගොඩාක්ම වටින්නේ. මොකද මේ සමත භාවනා ගැන තියෙන අවබෝධය ගොඩක් කට්ටියගේ අඩුයි. ඒ પરම්පරාව වලින් ඒ ගුරුවරුන්ගේ කමටහන් දෙන ආකාරවල ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවා කරන්න ගිහිල්ලා ඉතින් අපි අප්‍රමාණව වැරදිච්ච කට්ටියත් අපි දැකලා තියෙන. ඉතින් මේවා හොඳයි. බොහොම හොඳ භාවනා. අසුභ භාවනා, මරණානුස්සති භාවනා කියන්නේ බොහොම හොඳ භාවනා. හැබැයි ඒක බොහොම අනාත්ම ස්වභාවයෙන්, මෛත්‍රී ස්වභාවයෙන් මේක කෙරෙන්න ඕන. ඒ කියන්නේ මධ්‍යස්ථ ස්වභාවයෙන් මේක කරන්න ඕන. ඒක නිතරම ගුරුවරයා ඇසුරු කරමින් තමයි මේක දියුණු කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකදී ඒකේ හිත හැකිලෙන ස්වභාවය තමයි අරක ඇත්තටම ඒක පිළිකුල් ස්වභාවයකට හිත මේ වෙන නිසා තමයි හිත හැකිලෙන්නේ. ඉතින් හැබැයි අසුභය හොඳට වඩනවා නම්, මරණානුස්සතිය වඩනවා නම් ප්‍රඥාව දියුණු වෙන්න හොඳ හේතුවක් වෙනවා. අසුභය වඩනවා නම් රාගය කියන එක ගොඩක් අයින් වෙලා අපේ ඇලීම් කියන එක ගොඩක් නැති වෙන්න කියන ප්‍රඥාව දියුණු වෙනවා. මරණානුස්සතිය භාවනාව වඩනකොට හොඳට වීරියක් එනවා. ඉක්මනින් වැරෙද්දන්නේ. ඒක නිසා විගහට මේ බඩ භාවනා කරන්න ඕන කියන ධර්මතාවය ඇති වෙනවා. ඉතින් හැබැයි ඉතින් මේවා කරන්න ඕන ඇත්තටම හොඳ ගුරුවරයෙක් යටතේ ධර්මයක් විනයක් හොඳට දන්න, හොඳට කමටහන් වඩපු, කාලයක් භාවනා කරපු, ගුරුවරු ඇසුරේ හොඳට භාවනා කරපු, ඒ වගේම ත්‍රිපිටකය ගැන හොඳ අස්සම් මුලක් නෑර දන්න ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා තමයි, ස්වාමීන් වහන්සේලා හරි ගිහි කෙනෙක් හරි ඇසුරු කළා තමයි ඇත්තටම මේවා කරන්න ඕන. ඒ නිසා ඉතින් මම නම් කියන්නේ ඉතින් හොඳම දේ තමයි මේ කාලේ අර විදියට නැත්තම් සතිපට්ඨාන භාවනාව වගේ ඒවා කරන එක හොඳයි. කෙලින්ම විපස්සනා භාවනා කරන එක හොඳයි. ඔය බුදු ගුණ ටිකක්, මෛත්‍රී ටිකක් වඩලා හිත පොඩ්ඩක් සිතුවිලි අඩු කරලා ලොකුවට අර ධානය වලට යනවා නම් හොඳයි. ඒක ගුරුවරයා යටතේ කරනවා. නැත්තම් විපස්සනා භාවනාව පුහුණු කරන එක හොඳයි කියන එකයි මගේ නම් මට මේ ලැබිලා තියෙන අත්දැකීම් අනුව ගොඩක්ම ඉතින් අපි කියන්නේ අපි උනත් උගන්වන්නේ භාවනාවක් විදියට ගොඩක් කට්ටියට මේ සතිපට්ඨාන භාවනාව තමයි අත්‍තර මේ බොහොම හොඳ දෙයක්. ඉස්සෙල්ලා සතිය දියුණු කරගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් මම ඉතින් ওই භාවනාව ඔක්කොම කරලා තියෙනවා. මම සතිපට්ඨාන භාවනාව කරලා තියෙනවා බුරුම ස්වාමීන් වහන්සේ කෙනෙක් යටතේ. ඒ වගේම දැන් මේ චන්දිම හම්දුරුගාව යටතේ. ඊට පස්සේ නාවිනේ ආරන්දේදී අපි සම්පූර්ණයෙන්ම ගුරු ඇසුරෙන් සමත භාවනා කරලා විපස්සනා භාවනා කරලා තියෙනවා පාව ක්‍රමය. ඉතින් ඒව ඇත්තටම කරන්න ඕන කාලයක් කැප කරලා හරියට ඒ කියන්නේ ධර්මයේ ගැන හොඳ අවබෝධයක් ඇතුව ගුරුවරයෙක් යටතේ ඉතින් ඒව නිකම්ම කරන්න යන්නත් එපා. හොඳ ගුරුවරයෙක් හොයාගන්න. ඒ හොයාගෙන මේව කරන්න, නැත්නම් සතිපට්ඨානේ විපස්සනා ආදී වඩන්න. ඒක කරන්න කිසිම බාධාවක් වෙන්නේ අතුරු ආබාධයක් වෙන්නේ නැහැ. ඔය තමයි ඉතින් කියන්න තියෙන්නේ. තව කාට හරි මොකුත් ගැටලුවක් තියෙනවද? ගැටලුවක් නැහැ වගේ නේද? ඉතින් ඒක නිසා
අදට පන්තිය අවසන් කරමු. ඉතින් අද කතා කරේ රූපාවචර සිත් පිළිබඳවයි අරූපාවචර සිත් පිළිබඳවයි. මේ ඉතින් ඒවා දැනගන්න තියෙන බොහොම ටික දෙයක්. ඒකව ගැන පොඩි අදහසක් ගන්න. ඒව වඩන්නේ කොහොමද? ඒවා ගැන දැනගත්තේ නැතුණාට දැන් කමන්නේ. ඇතිවන සිත් ටික විතරක් දැනගත්තා නම් ඇති. ඉතින් අපි අනිත් දවසේදී ලෝකෝත්තර සිත් ගැන කතා කරනවා. ඒක තාම වැදගත් එකක්. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන මාර්ගඵල කියන්නේ මොනවද කියන කාරණා ගැන ඊට පස්සේ අපි සංක්ෂිප්ත වශයෙන් මේ කතා කරපු විඥාන සිත් 121 නැත්නම් 89 විදිහට බෙදෙන ආකාරය ගැන සම්පූර්ණ විස්තරයක් ඊළඟ සතියේ කරනවා. ඒකට අදාළ කොටස ඔය පින්තුන් මේ රේණුකාණ සාන්නාංශගේ පොතේ තියෙන කොටස් කියවගෙන ඉන්න. ඉතින් ඒක කියවගෙන ආවම බොහොම පහසු වෙනවා. ඉතින් ඒක නිසා අදට අපි අවසන් කරමු. වෙන මෙසේජ් නෑ. ඉතින් ඔකට දිගටම කරගෙන යන්න. මේක කරගෙන ගියොත් අපිට ගොඩක් හොඳට අපේ මාර්ගය මොකක්ද කියලා හොඳට දැනගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ භාවනා මාර්ගය පිළිබඳව හොඳ දෙයක් දැනගන්න පුළුවන්. මේවා පාඩම් කරේ නැතුණා කියලා ප්‍රශ්නයක් නෑ. නිකන් හරි අහන් ඉන්න. ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අද දවසේදී මේ කරා වූ සියලු ධර්ම අධ්‍යයනය අපි සෑම දිනකටම නිවන් පිණසම හේතු වාසනා වේවා. මේ සඳහා උපකාර කරන සෑම දිනකටමත් මේ පින නිවන් පිණිස හේතු වේවා. සියලු දෙවියන්ට මළගිය ඥාතීන් සියලු සත්‍යයන්ට අපේ ගුරුවරුන්ට අපේ දෙමාපියන්ට ආදී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්‍යෝ මේ පින් අනුමෝදන් වී සෑම කල්හිම ආයුෂෙන් වැඩේවා, වර්ණින් වැඩේවා, සැපෙන් වැඩේවා, බලෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, සංසාර දුක් තරණය කර නිවන් සුවයෙන්ම සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණින් ඊළඟ සතියේදී මුණ ගැහෙමු.